රයිට් පන්ති පටන් ගන්න කලින් හැමෝටම සුබලුත් අවුරුද්දක් වේවා. හරිද? නිදුක් නිරෝගී දැන් අපි අද පාඩම පටන් ගන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ 8 වසරේ කොටස් සියල්ලක්ම ඉවර කරපු නිසා අපිට අද පාඩම පටන් ගන්න තියෙන්නේ 9 වසරේට අදාළ පෙළ පොතට අදාළ පළවෙනි පාඩමෙන් තමයි පාඩම් ටික පටන් ගන්න තියෙන්නේ. හරිද? අපි ප්‍රාර්ථනා කරමු මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් පෙබරවාරි අවසානයේ වෙද්දිවත් පෙබරවාරි මුල වගේ වෙද්දිවත් අපිට ඔයගොල්ලෝ මෙහෙට ක්ලාස් එකට ආවිල්ලා සාමාන්‍ය විදිහට පන්ති කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි. එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. හරිද? රයිට්. එතකොට දැන් අද ඕගොල්ලොන්ට මම දන්නේ නැහැ මේ වෙද්දි පෙළ පොත් ලැබිලා තියෙනවද නැද්ද කියන එක ගැන. හැබැයි ඔයගොල්ලෝ පෙළ පොත් ලැබිලා නැත්නම් සමහර ස්කෝල වලින් තිබ්බ පොත් ටික අරගෙන පොත් දීලා දෙනවා. සමහර ස්කෝල වලින් දීලා නැහැ. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ස්කෝල වලට සමහර පොත් ලැබිලා නැහැ. සමහරලාට ඔයගොල්ලෝ ගේන්නේ යන්න නැතුවත් ඇති. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවක්. ගැටලුවක් නැහැ මම ඔයගොල්ලොන්ට මේ පාඩම කරද්දී ලැබුණා කියලා ඇවිල්ලා දුන්නා. හරි. පාඩම කරද්දී පුතේ ඔයගොල්ලන්ට මම පෙළ පොත ඔයාලගේ පළවෙනි පාඩම පේන්න දාලා තමයි පන්ති කරන්නේ. දැන් මම පටන් ගන්න කලින් ඔයගොල්ලන්ට එකයි දාලා තිබ්බේ. පොත තියෙනවා නම් පළවෙනි පාඩමට හරව ගන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට ටෙක්ස්ට් බුක් එක දාලා තිබුණේ. රයිට්. තාම විශ් කරනවා හැමෝටම මේ නම ඉස්සෙල්ලා කිව්වා හැපි නිව් ඉයර් කියලා දාලා දිනවා. හරි හැමෝටම සේම් ටු යූ. සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන මේ අවුරුද්ද. අලුත් පන්තියකට ආව 9 වසරට දැන් 8 වසරේදී දීපු කොටස් වලට වඩා හැම විෂයකින්ම ඊට වඩා ටිකක් බරපතල දේවල් තමයි 9 වසරට යද්දී තියෙන්නේ නේ. IT සබ්ජෙක්ට් එකෙත් එහෙම අපි 8 වසරේදී කතා කරපු දේවල් වලින් එහාට ලියපු දේවල් ටික තමයි 9 වසරේ ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ. හම්බ වෙච්ච අය පොත දකින්න ඇති නේද? 8 වසරේ පාඩම් වලින් ලොකු සම්බන්ධයක් තියෙනවා මේ පොතට. දැන් ගොඩක් දෙනෙක් සමහරලාට හිතන්න පුළුවන් 8 වසරේ අන්තිම පාඩම් වලට සහභාගී වෙන්නේ නැතුව 9 වසරට ආවම ප්‍රශ්නයක් නැහැ කියලා. කඩ ගන්නවා. මයික් ඕෆ් කරලා තියන්න ගෙදර කට්ටිය කෑ ගන්නවත් ඇහෙන මෙයාට. හරිද? මම ඔයගොල්ලන්ට කිව්වා මයික් එක ඕෆ් කරලා තියාගන්න පුතේ නැත්නම් ගෙදර අය ඔයගොල්ලෝ ගෙදරනේ ඉන්නේ. සමහරලාට ගෙදර අය දන්නේ නැහැ ඔයගොල්ලෝ ක්ලාස් එකේද නැද්ද කියලා දන්නේ නැහැ. ඒකින්ද මට හැමතිස්සෙම බල ඔෆ් කරන එක පොඩ්ඩක් අමාරුයි. මම බලාගෙන ඉන්නේ සමහරලාට ඔයගොල්ලෝ කතා කරාට පස්සේ තමයි වෙන්නන්නේ මෙන්න මෙයා කතා කරනවා කියන්නේ. ඒක නිසා මයික් එක ඔෆ් කරලා තියන්න. අපි පාඩම අවසානයේදී වෙනද වගේ මේ පොඩි වෙලාවක් දෙන්න කතා කරන්න. එතකොට බලමු. රයිට්. දැන් අද අපිට කතා කරන්න දෙන පළවෙනි පාඩම ඔයගොල්ලෝ දකින්න ඇති පරිගණකයක් මිලදී ගැනීමේදී අපි ඒකේ කන්ෆිගරේෂන් එහෙම නැත්නම් සිංහලෙන් ඔයගොල්ලෝගේ පාඩමේ දීලා තිනවා පිරිවිතර සකස් කිරීම කියලා පාඩමක්. හරිද? සාමාන්‍යයෙන් මම ටිකක් කැමති පාඩමක්. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් කොටස් ගැන ඔයගොල්ලන්ට උගන්වන්න තියෙන පාඩමක්. කිඩ්ස් 2 එකේදී අපි ඔයගොල්ලන්ට මම ඔයගොල්ලන්ට උගන්වපු පාඩමක ටිකක් එහාට ගියපු කොටසක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ දවස්වල ගොඩක් දෙනෙකුට වැදගත් වෙන පාඩමක් තමයි මේ 9 වසරේ පළවෙනි පාඩම. හරි. හේතුව මම එහෙම කියන්නේ මේ දවස්වල හැමෝම කම්පියුටර්ස් හෙව්වා. කම්පියුටර්ස් ගොඩක් දෙනෙක් ගෙවල් වලට අරගෙන ආවා. දැන් අද පාඩම කරලා පස්සේ හිතෙන්න පුළුවන් මම මේ මොකද්ද කියනම කම්පියුටර් එක කියලා. ඒ වගේ මේ දවස්වල ගොඩක් අය ගේමින් PC කියලා හෙව්වා. ඊළඟට ටෆ් ගේමින්, රෆ් ගේමින් ඔය වගේ එක එක දේවල් හෙව්වා. කම්පියුටර්ස් වල තියෙන අලුත් version ගැන හෙව්වා. ඒ දේවල් ගැන හොයපු නිසා ගොඩක් අයට මේ පාඩම ගොඩක් වෙලාවට වැදගත් වෙයි. පළවෙනි පාඩමේ ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අපිට කතා කරන්න තියෙන්නේ අපි පරිගණකයක් මිලදී ගනිද්දී එහෙම නැත්නම් assemble කරද්දී හරි එහෙම නැත්නම් branded computer එකක් ගනිද්දී හරි ඒක තුල සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියන එක ගැන තමයි පුතේ පළවෙනි පාඩමෙන් ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. පළවෙනි පාඩම පරිගණක සහ පර්යන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම. ඒ කියන්නේ අපි කම්පියුටර් එකක් කඩෙන් ගන්න කලින් අපිට අවශ්‍ය කරන කම්පියුටර් එක මේක කියලා කන්ෆිගරේෂන් ඇතුළත් වෙච්ච chart එකක් එහෙම නැත්නම් ලයිස්ට්ුවක් හදාගන්න එක ගැන තමයි මේ පාඩමෙදි තියෙන්නේ. එතකොට මේ පාඩම තුලින් ආවරණය වෙන්න ඕනේ අපිට ගැළපෙන කම්පියුටර් එක කොහොමද තෝරගන්නේ කියන එක ගැන. ඊළඟට මදර්බෝඩ් එකේ සිට පරිගණකයේ තියෙන සියලුම කොටස් මව්බෝරුවේ සිට පරිගණකයේ තියෙන සියලුම කොටස් මිලදී ගැනීමට යෑමේදී
ඒ අතරින් ඔයාලට ගැළපෙන කොටස තෝරගන්නේ කොහොමද කියන එක මේ පාඩමේදී කවර් වෙන්න ඕනේ. ඒ වගේම මව්බෝරුවේ සිට පරිගණකය තුල තියෙන හැම කොටසකටම තියෙන වර්ගීකරණයන් ගැන ඔයගොල්ලන්ට මේ පාඩමේදී දැනුවත් කරන්න තියෙනවා. හරිද? ඊළඟට මේ පාඩමේදී දැන් පාඩම පටන් ගන්න කලින් පැහැදිලි කරන්න ඕනේ. අච්චු පොතේ තියෙන කොටස් වලට වඩා එහා ගියපු දේවල් ටිකක් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා හાર્ඩ්වෙයාර් කොටස් ටික ගැන. එතකොට අච්චු පොතේ අප්ඩේට් ටිකක් මදි. හේතුව දැන් ඔබ කලින් අවුරුද්දේ 2018 ඉඳලා වගේ ඉන්න නිසා පොත ඒක ටිකක් අප්ඩේට් මදි. මේ වෙද්දි ඔය පොතේ තියෙන දේවල් වලට වඩා පරිගණකයේ තියෙන කොටස් වැඩි දියුණු වෙලා තියෙනවා. හරිද? සමහර අය මේක දන්නවා, සමහර අය ඉතර දැනුවත් නැහැ. රයිට්. එතකොට දැන් අපිට මේ පාඩම ගැන කතා කරද්දී ඕගොල්ලන්ට දේවල් කිහිපයක් හොයාගන්නත් වෙනවා. හරිද? හાર્ඩ්වෙයාර් ඩිවයිස් නෙවෙයි. ඕගොල්ලෝ දැකලා ඇති පොඩි පත්තරවල එහෙම ආටිකල්ස් වල දාලා තියෙනවානේ පත්තර නැත්නම් ලීෆ්ලට් වල ආටිකල් වල දාලා තියෙනවානේ පරිගණක මේ මිල සඳහන් කරලා ඒකේ තියෙන කන්ෆිගරේෂන් ටිකක් දාලා තියෙනවා. හරිද? අන්න ඒ වගේ පත්තර කොටස් කැලේ ටිකක් හොයාගන්න වෙනවා. ඒ වගේ පත්තර කැලේ ටිකක් හොයාගන්න වෙනවා. මේ මිල ගණන් වෙනස් වෙද්දී පරිගණකය ඇතුලේ තියෙන කොටස් වල මොනවද වෙන වෙනස්කම් කියලා අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්න ඕනේ. හරිද? රයිට්. දැන් හැමෝම අච්චුපොත් තියන අය අච්චුපොත් අරගෙන හරව ගන්න පළවෙනි පාඩමට. ඊළඟට අච්චුපොත් නැති අය මේ ස්ක්‍රීන් එක බලාගෙන කරන්න අමාරුයි නම් ඔයගොල්ලන්ට පුළුවනි රජයේ නිල වෙබ් අඩවියක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම සිලබස් වලට අදාළ කරන සියලුම අච්චුපොත් ඒකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. සිංහල ලැන්ග්වේජ් එකෙන් ඕනනම් සිංහල, ඉංග්‍රීසි වලින් නම් ඔයා කරන්නේ ඉංග්‍රීසි වලින්. හැම ලැන්ග්වේජ් එකකටම අදාළ අච්චුපොත් ටික තියෙනවා. ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ටයිප් කරන්න Google එකේ. එතකොට ඔයගොල්ලන්ට මේ හොයා ගන්න පුළුවන්. නැත්නම් edupub කියලා පොඩි වෙබ් පේජ් එකක් තියෙනවා. ඒකට යන්න. ගවර්න්මන්ට් වෙබ්සයිට් එක. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට හැම ටෙක්ස්ට් බුක් එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඒකේ වෙනසක් නැහැ. ඒ ඩවුන්ලෝඩ් කරන්නේ ඔයගොල්ලෝ PDF ෆයිල් එක. ඒකම තමයි අපිට හම්බ වෙන අච්චුපොත. කිසිම වෙනසක් ඒක තුල නැහැ. හරි? රයිට්. දැන් පොත් තියන අය පළවෙනි පාඩමට හරව ගන්නකො. හරි. මම ඔයගොල්ලන්ට මේ අච්චුපොත දෙන්න දාන්නම් පරයන්ක උපාංග ගැන තියෙන පාඩමට. නැත්නම් පරිගණක සහ පරයන්ක උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම කියන පාඩම තමයි අපිට තියෙන්නේ. මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. ඒකේ හැමෝම අච්චුපොත හරව ගන්න. රයිට්. මේකෙදි පැහැදිලි කිරීමට යන්න කලින් මෙහෙම කන්ෆිගරේෂන් තියෙන පරිගණකයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පැහැදිලි කරන්න ඕනේ. දැන් උදාහරණයක් පරිගණක සාමාන්‍යයෙන් මිනිසුන්ට අවශ්‍ය වෙනවා ඒගොල්ලෝ දෛනිකව කරන විවිධ කාර්යයන් සඳහා. හරිද? උදාහරණයක් අපි නිකන් හිතමු ඔයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. ඔයා කරන්නේ මෘදුකාංග නිර්මාණය කරන එක. එතකොට එයාට අවශ්‍ය වෙන පරිගණකය ගත්තාම කන්ෆිගරේෂන් අදින් ටිකක් වෙනස් පරිගණකයක්. එහෙම නැත්නම් දැන් උදාහරණයක් පහුගිය දවස්වල ඔයගොල්ලෝගේ ගෙවල් වල අය හෙව්ව පරිගණකය පහුගිය දවස්වල ඔයගොල්ලෝගේ ගෙවල් වලින් හෙව්වා ගොඩක් දුරට පරිගණකයක්. ඒකෙදි දැන් කඩේට ගියාම කියන්නේ ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ ඉස්කෝලේ වැඩ ටික කරගන්න පරිගණකයක් කියලා ඔය වගේ දේවල් පහුගිය දවස්වල හෙව්වානේ. දැන් ගොඩක් म्यूट कर लो।
සර් ඇහෙන්නේ සර් ඇහෙන්නේ සර් ඇහෙන්නේ මියුට් සර් ඇහෙන්නේ සර් ඇහෙන්නේ සර් මුත් කතා කරේ නෑ මේ ඔයගොල්ලෝගේ මේ ප්‍රශ්න දිගටම එනවා පුතේ මේ තාම මේ කට්ටියට මේ කනෙක්ට් වෙන්න බෑ වගේ ගොඩක් ප්‍රශ්න එනවා මේ අද දැන් 9 වසරේට පළවෙනි ක්ලාස් එකනේ එනවා කෝල්ස් එනවා මේ කට්ටියට පාස්කෝඩ් එක දෙන්න බෑ ඉතින් මේ ලොකු ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ ගොඩක් අයට මේක කැපිටල් සිම්පල් ලකුණු ගහ ගන්න බෑ ඔය වගේ පොඩි මේ කුංචි ප්‍රශ්න තියෙන්නේ සමහර අයට මේ දැන් මේකේ 8 වසරේ පාස්කෝඩ් එකක් දීලා බලනවා ඒක හරියන්නේ නැහැ ඒක චේන්ජ් කරලා තියෙන්නේ හේතුව දැන් 8 ඉඳලා ළමයි 9ට ආවා 7ට ආවා චේන්ජ් කරලා තියෙන්නේ පරණ පාස්කෝඩ් එක දිගටම පාවිච්චි කරන්න බෑ එහෙම වෙන්නේ නැහැ ලයිසන්ස් එක අලුත් දෙනකොට Zoom එකෙත් වෙනස් වෙනවා ID එකයි පාස්කෝඩ් එකයි අපි පරණ ID එකම අරගෙන දැන් පාස්කෝඩ් එක චේන්ජ් කරලා තියෙන්නේ හරිද එතකොට මේ ඒකට උත්තර දීලාත් ඉන්න ඕනේ ඒකටත් එනවා ගෝල්ස් 6න් හරි දැන් මේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ගෝල් 15ක් විතර ඇවිල්ලා දෙනවා 20 ගෝල් හරි අපි දැන් කතා කරගෙන ඉතින් පරිගණකයක් මිලදී ගැනීමේදී අපි ඉස්සෙල්ලා අපිට ඕනේ මොන වගේ පරිගණකයක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒක හඳුනාගන්නේ කොහොමද? අපි කරන වැඩ අනුව තමයි අපි මේක තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මම ඉස්සෙල්ලා කිව්වා ඔයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් ටිකක් පරිගණකය හොඳ පරිගණකයක් අපිට ගන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කරන්න ටිකක් හෙවි වර්ක් කරන කෙනෙක් නම් පරිගණකය පාවිච්චි කරලා එයාට ටිකක් ටෆ් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් අමාරු වැඩවලට ඔරොත්තු දෙන වර්ගයේ පරිගණකයක් අරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් දැන් මේ වගේ Zoom class එකකට එන ඉගෙන ගන්න වැඩ ටික විතරක් කරන සාමාන්‍ය දරුවෙක් වගේ නම් නැත්නම් ශිෂ්‍යයෙක් නම් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට ඕන වගේ ලොකු හෙවි කම්පියුටර් එකක් අරගන්න. හරිද? දැන් ගොඩක් අය මේ දවස්වල වුණාට අම්මලා තාත්තලා ඇහුවම මේ කම්පියුටර් එක කියන්නේ ලක්ෂ ගණන් වල කම්පියුටර්ස් තමයි කියන්නේ. හැබැයි ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ පරිගණක. ඔයගොල්ලන්ට සාමාන්‍ය සෙකන්ඩ් හෑන්ඩ් කෝඩ් 2 වගේ කම්පියුටර් එකක් තිබුණත් ඔයගොල්ලන්ට ප්‍රමාණවත්. හරිද? එතකොට අපි ගන්න පරිගණකේ අපි ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ කන්ෆිගරේෂන් ටික බලලා අපිට යන මිලත් එක්ක අපිට මේ මිලට මේක ගන්න පුළුවන්ද කියලා. ඉස්සෙල්ලාම කඩේකට යන්න කලින් ඔය අදහසක් අරගන්න ඕනේ. ඔයාට ගැලපෙන්නේ ඔයාට වැඩ කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ කම්පියුටර් එකද කියලා දැනගෙන ඉන්න. හරිද? ඒ කියන්නේ දැන් මම IT කරාට පස්සේ කවුරු හරි ඔයාගෙන් ඇවිල්ලා අහන්න පුළුවන් අල්ලපු ගෙදර නංගිට හරි මල්ලේට හරි කම්පියුටර් එකක් අරන් දෙනවා නම් ඒ ගෙදරින් ඇවිල්ලා ඔයාගෙන් අහන්න පුළුවන් පුතේ දැන් මේ ඔයගොල්ලෝ IT කරනවානේ ඉතින් ඔයගොල්ලෝ මේ දන්න අයනේ කියලා අහන්න පුළුවන් අපේ මේ මල්ලිට මේ පොඩි පුතාට මොන වගේ පරිගණකයක්ද අරන් දෙන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් කන්ෆිගරේෂන් ගැන අදහසක් තියාගෙන කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ වගේ පරිගණකයක් එයාට අරන් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. හරිද? එතකොට මේ පරිගණකය අරන් දෙන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් හොඳයි නම් එතකොට අහන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක කීයක් වගේ වෙයිද අද මේ දැන් මේ දවස්වල මේක කීයක් වගේ වෙයිද කියලා අහන්න පුළුවන්. එතකොට ඒ දේ ගැන කියන්න කලින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එකේ ඔයා යෝජනා කරන පරිගණකය හදන්න නැත්නම් ඒක ගන්න කොච්චර වේදමක් යනවද කියන එක ගැන පොඩි දල අදහසක් හරි තියෙන්න ඕනේ. හරිද? හරියටම ගාන නෙවෙයි සාමාන්‍යයෙන් අදහසක් විදිහට හරි කියන්න පුළුවන් වෙන්න ඕනේ. right ඊට පස්සේ දැන් මේ ඔයගොල්ලෝගේ අචුවද දිහාට ගියොත් ඉතින් ඒකෙදි පැහැදිලි කරලා තියෙනවා දැන් අපි අයි මේ කම්පියුටර්ස් ගණිතේ මොන වගේ අවශ්‍යතාවලටද අපිට ගැලපෙන අපි පරිගණකය තෝරගන්න ඕනේ කියලා. උදාහරණයක් අපි පරිගණකයට යන්න කලින් මෙහෙම හිතමුකෝ. දැන් ඕගොල්ලෝ දැන් අලුත් පන්තියට යන පොත් ගන්නවනේ කඩේ ලියන පොත් ටික. ලියන පොත් ටික ගණිතී ඕගොල්ලෝ දන්නවා සමහර විෂයන් වලට පිටු 200 පොතක් ගන්නවා. සමහර විෂයන් වලට පිටු 160 පොතක් ගන්නවා. හරිද? ඇයි ඕගොල්ලෝ එහෙම වර්ග කරන්නේ? ඇයි ඕගොල්ලෝ සමහර විෂයන් වලට 200 පොතක් අරගෙන තව සමහර විෂයකට 120ක පොතක් ගන්නෙ? ඇයි එහෙම වර්ග කරන්නේ ඕගොල්ලෝ? කොහොමද දෙන්න බලන්න මට අපි උත්තර දැන් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. ඇයි අපි අච්චු පොත් මිලදී ගන්නකොට මේ ලියන පොත් ගන්නකොට කඩෙන් ඇයි අපි පිටු 200 පොත් ගන්නවා ඊට වඩා ලොකු පොත් ගන්නවා පිටු 400ක් ගන්නවා ඊට වඩා අඩු පොතුත් ගන්නවා ඇයි අපි එහෙම වර්ග කරන්නේ ඇයි අපි එහෙම
පොත් ගන්න එක එක අගයන් වලින් එක එක පිටු ගණන් වලින් අයි අපි පොත් ගන්නෙ සර් කියන්නේ එක හේතුවක් තමයි ඔය ගුරුවරයෙක් දෙන සටහන එක දිගට ලියා ගන්න. ඔව් අපි පොතක් ගන්න එකදනේ හරිය නෝට් ලියන තමයි පොතක් ගන්න මම ඇහුවේ ඇයි අපි දැන් එක එක විෂයන් වලට එක එක ප්‍රමාණයන්ගෙන් යුත් පොත් ගන්න ඇයි ඒ වල නෝට් විෂයන් වල මේ වැඩිපුර නෝට් දෙන හින්දා. ඔව් හරි එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් පරණ අවුරුදු වල ඉස්කෝලේදී මේ පොත්වල නෝට්ස් ලියපු නිසා ඔයාලා දන්නවා ගණන් වලට සාමාන්‍යයෙන් මේ වගේ පොතක් තිබුණා නැති සිංහල වල ටිකක් වැඩිපුර පොතක් ඕන. ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝගේ අවශ්‍යතාවය ඕගොල්ලෝ ලියන අකුරු වල හැටියට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. මට මේ ලබන අවුරුද්දේ සිංහල වලට පිටු 200ක පොතක් ඕනේ. හරිද? මට ගණන් වලට එච්චර ලොකු පොතක් ඕනේ නැහැ. ගණන් හදන්න ඊට වඩා පොඩි පොතක් තිබුණා ඇති. ඕගොල්ලෝ තීරණය කරනවා ඒක. එතකොට ඕගොල්ලෝ මේ තීරණය කරන්නේ ඕගොල්ලෝ කරන වැඩ අනුව සහ ගුරුවරයා දෙන නෝට් එක අනුව ඔයගොල්ලෝ තීරණය කරනවා. අන්න ඒ වගේ අපි පරිගණකයක් ගන්න යද්දී අපි කරන දේවල් වලට ගැළපෙන පරිගණකයක් තමයි තෝරගන්න ඕන. හරිද? පරිගණකයක් මිලදී ගන්න ගියාට පස්සේ හැම කොටසක් ගැනම ඕගොල්ලන්ට පොඩි හරි දැනුමක් තියෙනවා. මව්පුවරුවේ ඉඳලා මදර්බෝඩ් එක, CPU එක, RAM කාඩ් එක, VGA කාඩයක් හයි කරනවා නම් VGA කාඩ් එක, ඊට පස්සේ දාන කේසින් එක, power supply unit එක, ගන්න මොනිටර් එක, මේකට හයි කරන කේබල්ස් මේ හැම දෙයක් ගැනම ඕගොල්ලන්ට පොඩි හරි දැනුමක් තියෙන්න ඕනේ පරිගණකයක් ගන්න ගියාම. අපි හිතමු ඔයාලට පරිගණකයක් ගන්න පොඩිවත් දැනීමක් නැහැ. ඔයාලට දන්නේ නැහැ ඔයාලට කම්පියුටර් එකක් ගන්න ඕනේ කියලා හිතනවා. ඔයා යනවා කඩේකට ගිහිල්ලා කියනවා මට කම්පියුටර් එකක් ඕනේ. එතකොට සමහර වෙලාවට ඒ කට්ටිය අහනවා ඔයා මොන වගේ දෙයක් කරන්නද කියලා. ඒ කට්ටිය එහෙම දැනගන්නේ දැන් අර ඔයගොල්ලෝට අදහසක් නැති නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා ඔයාලට ගැළපෙන පරිගණකයක් දෙන්න. සමහර රටවල් වලින් උත්සාහ කරනවා ඒගොල්ලෝ ගාව තියෙන කන්ෆිගරේෂන් අඩුම එක වැඩි විලට ඔයගොල්ලන්ට දීලා යවන්න. අන්න ඒ හේතුව නිසා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කම්පියුටර් එකක් ගන්න යන්න කලින් මේකේ තියෙන කන්ෆිගරේෂන්ස් අපි කොහොමද අඳුනගන්නේ කියන එක ගැන. සහ ගත්තු කම්පියුටර් එකේ ඇත්තට මේ කන්ෆිගරේෂන් තියනවාද කියලා හඳුන ගන්න ඕගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 60000ක් 70000ක් 80000ක් ලක්ෂයක් දීලා කම්පියුටර් එකක් ගේන්න පුළුවන්. බිල් එකේ තියෙනවා මෙන්න මෙච්චර මේක 4GB RAM දෙනවා 1TB hard disk එකක් දෙනවා ලොකු කන්ෆිගරේෂන් එකක් තියෙනවා. රයිට්. ඔය මොනවා වුණත් කවන්න මේ ටික තියනවනේ කියලා අරන් ඇවිල්ලා වැඩක් නැහැ. අපිට චෙක් කරලා බලද්දී මේ දේවල් මේ කන්ෆිගරේෂන් ටික හරියටම තියනවාද කියලා බලා ගන්නත් ඔයා දැනගෙන ඉන්න ඕන. හරිද? මේ පාඩම තුල සම්පූර්ණයෙන්ම ඔන්න ඔය කතා කරපු කොටස් ටික පුතේ ඔයගොල්ලන්ට ආවරණය කරනවා. හරිද? වෙනද වගේම ඔයගොල්ලන්ට ගැටලුවක් තිබුණොත් chat එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මැසේජ් එකක් එවන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොනවා හරි වෙන දැනගන්න අවශ්‍ය නම් පාඩමට අදාළව යන්න. right. අපි දැන් මේ ඔයගොල්ලෝගේ අත්පොත දිහා බැලුවොත් පුතේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා පරිගණක පර්යන්ත සහ මේ අනිත් උපකරණ මිලදී ගැනීමේදී තාවකලන මේ දාන්න පුතේ අපගේ මේ පාඩම දෙන්න පරිගණක සහ පර්යන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිළිවිතර සකස් කිරීම කියලා ඔන්න ඔයගොල්ලන්ට දීලා තිනවා මේ පාඩම පටන් ගන්න දිය. හරිද? මම කිව්වාගේ මේ පාඩම අවසාන වෙද්දී ඔයගොල්ලන්ට පරිගණක පර්යන්ත සහ උපාංග ගැන මොනවාද කොටස් කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ. අවශ්‍යතාවය අනුව සුදුසු පර්යන්ත උපාංග තෝරා ගැනීමට ඔයාලට පොඩි හරි අදහසක් එන්න ඕනේ. පරිගණක පිළිවිතර සැකසීම. ඒ කියන්නේ ඔයාලට පුළුවන් වෙන්න ඕන තව කෙනෙකුට හරි ඔයාලට හරි ඕන කන්ෆිගරේෂන් ලයිස්තුව නිර්මාණය කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඊළඟට පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු අමතර කරුණු. ඒ කියන්නේ ඔයා මේ ගන්න කම්පියුටර් එකේ තියෙන කොටස් වලට කොච්චර වොරන්ටි එකක් දෙනවද? හරිද? මේ ගන්න කොටස් වලට මේ ඒ කට්ටිය ගන්න අය කරන මුදල සාමාන්‍ය මාකට් එකේ තියෙන මිලට වඩා වැඩිද අඩුද? එහෙම නැත්නම් ඒක ගැටලුවක් නෑ සාධාරණ මිලක්ද අය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා අන්දලා ටිකක් අඩු කන්ෆිගරේෂන් තියෙන පරිගණකයක් වැඩි මිලකට තියෙන පරිගණකයක් හා සමානව විකුණලාද? ඔය දේවල් ගැන ඔයගොල්ලෝ හොඳ දැනුමක් තියෙනවා. රයිට්? ඔන්න ඔයගොල්ලන්ට පොඩි සංවාදයකට එක්ක පාඩම පටන් ගන්න තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා පරිගණක සාප්පුවකට දෙන්නෙක් යන ගම මට ඕන කරන්නේ පාසලේ පැවරුම් වැඩ කරගන්නයි තාත්තගේ ව්‍යාපාර ගිණුම් වැඩ කටයුතු කරන්නයි. දුලින මම මේ වින්ඩෝ එක දාලා දෙනවා ෂෙයා මේකේ මේ මුකුල් දියන්න එපා. මට ඔයගොල්ලෝ
මේ කවුද කියලා පෙන්නනවා හරිද මට මේ කියන්නේ දෙන්න තුන් දෙනෙක් ඉඳියත් එක නමින් ඉන්න කවුද මේ කරන්නේ කියලා පෙන්නනවා ඔයගොල්ලෝ මේ අයින් කරනවා වේටින් එකට දානවා ක්ලාස් එකෙන් මේකේ මුකුත් ලියන්න එපා හරි අපි කතා කරේ ඔන්න කම්පියුටර් ෂොප් එකකට යද්දි දෙන්නෙක් නිකන් කතා කර කර යනවා මේ මට ඕනේ මේ වගේ පරිගණකයක් ඉනුම් කරන කටයුතු කරන්න ඒ වගේම පාසලේ ප්‍රවෘත්ති කරන්න මට නම් ඕන තැන තැන ගෙනියන්න පුළුවන් විදිහේ පරිගණකයක් කියලා එක්කෙනෙක් කියනවා මගේ ග්‍රැෆික් නිර්මාණ වලට ඒ වගේ දේවල් වලට පෙන්වන්නත් ඕනම තැනක ඉඳලා ඉගෙන ගන්නත් ලේසි වෙන පරිගණකයක් කියලා කෙනෙක් කියනවා. අපි දෙන්න හොයන විදියටම ගැලපෙන පරිගණක වර්ග තියෙනවද කියලා අහනවා. ඔව් දැන් ඊට පස්සේ අනිත් කෙනාගෙන විවිධාකාරයේ පරිගණක වර්ග තියෙනවා. right. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිගණකයක් ගන්න යද්දී අපි ඉස්සෙල්ලම හඳුනා ගන්න ඕන දේ තමයි මේ පරිගණකේ පාවිච්චි කරන කෙනා කවුද කියන එක. හරිද මේක පාවිච්චි කරන්නේ සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්ද එහෙම නැත්නම් මම රැස්සල කිව්වා වගේ software engineer කෙනෙක්ද එහෙම නැත්නම් ඒ කියන්නේ ක්‍රම ලේඛක කියලා ඔයගොල්ලෝ මෙතන ප්‍රෝග්‍රෑමර් කියලා පරිගණක ක්‍රම ලේඛක සම්බන්ධනය කරන කෙනෙක්ද network administrator කෙනෙක්ද system analyzer කෙනෙක්ද computer application assistant කෙනෙක්ද පරිගණක වල තියෙන වැඩසටහන් නිර්මාණය කරන කෙනෙක්ද web development කරන කෙනෙක්ද එහෙම නැත්නම් මේකේ නැහැ ගේම් ගන්නව බලාපොරොත්තුෙන් ඉන්න මෙතන අද පන්ති ඉන්න සමහරක් වගේ කෙනෙක්ද කියලා මේ අහනවා මේ මේකෙදි වර්ග කරලා තියෙනවා. ඔයගොල්ලෝන්ට මේ අන්තිමට මම කියපු වර්ගය නෑ. නමුත් දැන් වෙද්දි ගොඩක් දෙනෙක් ගේම් ගහන්න විතරක් ලොකු මුදලක් දීලා පරිගණක ගන්න අය ඉන්නවා. දැනට අරගෙනත් ඇති සමහරක්. හරිද? right එතකොට ඒක අපේ අවශ්‍යතාවයට අපිට පුළුවනි මේ විදිහට ක්‍රම ලේඛන කරන ප්‍රෝග්‍රෑමර්ස්ලා network administrators ලා ඔය වගේ වර්ග කළා පරිගණකයක් මිලදී ගනිද්දී එයාට ගැලපෙන පරිගණකය උන්න ඔය විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? right. පරිගණකයක් නිර්මාණය කරද්දී මේ මිලදී ගනිද්දී ඉස්සෙල්ලම configuration වලට වඩා ඔයා තීරණය කරන්න ඕනේ configuration පැත්ත අපි පස්සේ බලමුකෝ. ඉස්සෙල්ලා ඔයා තීරණය කරන්න ඕනේ දෙයක් තමයි මම ගන්නේ desktop computer එකක්ද laptop computer එකක්ද කියන එක. හරිද? සාමාන්‍යයෙන් ලංකාවට එන පරිගණක වර්ග ගැන ගත්තාම ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන්නේ desktop සහ ඔය laptop කියන වර්ගයට අමතරව එතනින් යාට ගියාම tab තියෙනවා, tablet එක තියෙනවා, smartphone එක තියෙනවා, ඔය හැමදේම තියෙනවා. නමුත් අපි තීරණය කරන්න ඕනේ මට මේ අවස්ථාවේදී මගේ රැකියාවට නැත්නම් මගේ අධ්‍යාපනයට වඩාත්ම ගැළපෙන්නේ සුදුසු මොකක්ද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න. හරිද? ඔය ප්‍රොඩක්ට් අතරින් ඔයාලට කැමති ප්‍රොඩක්ට් එක ගන්න ඔයා තීරණය කරනවා right මම ගන්නේ ලැප්ටොප් එකක්. නෑ මට ලැප්ටොප් එකක් හරියන්නේ මම ගන්නේ ඩෙස්ක්ටොප් එකක්. කියලා තමන් තීරණය කරන්න ඕනේ. එහෙම තීරණය කරද්දී ඔයා බලන්න ඕනේ සාධක ටික තමයි අර මේ පාඩම පටන් ගන්නදී මුලින්ම තිබ්බා වගේ ඔයාට මේ කම්පියුටර් එක තැන තැන ගෙනියන්න අවශ්‍ය වෙනවද? ඔයාට මේ කම්පියුටර් එක කොහාට හරි අරගෙන යන්න වෙනවද? එහෙම නැත්නම් කිසි ගැටලුවක් නැහැ ඔයාට මේ කම්පියුටර් එක එක තැනක තියලා පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක ඔයා කරන කාර්යයන් අනුව තමයි වෙනස් වෙන්නේ. ඊළඟට ඔයාට මේ කම්පියුටර් එකක් නැතුණාට කමක් නැහැ මට මගේ මේ Word විතරයි මම වැඩ කරන්නේ. Word Excel PowerPoint විතරයි කරන්නේ. මම ටැබ් එකක් ගත්තොත් හොඳයි. හරි ඒ වගේ ඔයා ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ මම ගන්න උපකරණය මොකක්ද කියලා. හරිද? ඒ උපකරණ අතරින් ඔයාලට කැමති උපකරණේ තෝරගත්තට පස්සේ තමයි ඔයා යන්න ඕනේ මේකේ තියෙන configuration ගැන හොයන්න ඕනේ. right. සාමාන්‍ය ලංකාවට එන පරිගණක ප්‍රධාන වර්ග දෙක මම ඉස්සෙල්ලා කිව්වා. desktop එක laptop එක. ඔය දෙක අතරින් අපි තීරණය කරනවා ඉස්සෙල්ලම මම ගන්නේ desktop එකක් මම ගන්නේ laptop එකක් කියලා. උදාහරණයක් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔයා නෙවෙයි අපි නිකන් හිතුව ඔයාගේ ගෙදර ඉන්න මේ තාත්තට අවශ්‍ය වෙනවා එයාගේ කාර්යාලයේ වැඩ කරගන්න. හරි. එහෙම නැත්නම් එයා මොනවා හරි කරන වැඩකට අදාළව ඒ වැඩ ටික කරගන්න එයාට කම්පියුටර් එකක් ගන්න ඕනේ. හැබැයි සමහර අවස්ථාවලදී මෙයාට ඒ කම්පියුටර් එක තව තැනකට අරගෙන යන්න වෙනවා නම් මොනවා හරි අවස්ථාවකදී එයාගේ කරන කටයුතු අනුව යම් කිසි ස්ථානයකට මේ කම්පියුටර් එක අරගෙන ගිහිල්ලත් එයාට වැඩ කරන්න වෙනවා නම් ඔයගොල්ලන්ට තේරෙනවා එතකොට ඩෙස්ක්ටොප් එකක්ද ගන්න ඕනේ ලැප්ටොප් එකක්ද? අපිට තවදනකට ගෙනියනවා නම් අපි ගන්න ඩෙස්ක්ටොප් එකද ලැප්ටොප්? laptop desktop laptop එක laptop එකක් ගන්න desktop එක නෙවෙයි
laptop එක අරන් යන්න බෑ සර්. හරි මෙහෙමයි. දැන් Laptop එක. මේ උත්තර දෙකම දෙනා ඉන්නවනේ මෙතන. දැන් බලමු මොකද්ද මේ ප්‍රශ්නේ කියන්නේ. ඇයි මෙහෙම මේ හරි අයුණා. හරි. හැමෝගෙම ආන්සර්ස් ලැබුණා මේ කාමරේක පිරෙන්න ඇහුණා. හරි. දැන් මෙහෙමයි. දැන් මට මම කිව්වා මේ අවශ්‍යතාවය තමයි තාත්ත ගන්නවා දුවා පරිගණකයක්. මම කිව්වා ඒකෙදි යාට ඕන වෙන්නේ ඩෙස්ක්ටොප් එකද ලැප්ටොප් එකද කියන එක තීරණය කරන්න ඕනේ. මම කාරණාවක් වෙයි අර සමහර වෙලාවදී මේක ගෙදරදී වැඩ කරාට ගෙදර ඇහෙන්නේ හරිද? පාඩම අතරතුරේදී ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න මම බලන් ඉන්නේ. මම කිව්වා මේ ගන්න වෙන්නේ මේ අවශ්‍යතාවයට ගැලපෙන පරිගණකයක් නේ. මම කිව්වා මේකෙදි මේ ඔයගොල්ලෝගේ තාත්තක මේක අරගෙන යන්න තුමනා වෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් ගොඩක් අය ගෝ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් කියලා. හරි? සමහර භාගයක් විතර ගෝ ලැප්ටොප් කියලා, සමහර අය ගෝ ඩෙස්ක්ටොප් කියලා. රයිට් මෙතනින් අපි පාඩම් පටන් ගනිමුකෝ. අපි බලන්න ඕනේ දැන් උදාහරණ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගෙදරට අරන් එන්න. හරිද? තාත්තගේ වැඩ කරගන්න ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් අරන්. දැන් මේක කොහේ හරි තැනකට මොනවා හරි අවස්ථාවයකට අරගෙන යන්න වෙනවා. කොහොමද වැඩේ දැන්? මේ කම්පියුටර් ටේබල් එකක් ගෙනල්ලා ගෙදර ලස්සනට ඕක තියාගෙන තාත්තා වැඩ කරනවා. අවශ්‍යතාවයකට මේකට මේ කම්පියුටර් එක වෙන තැනකට ගෙනියන්න වෙනවා. දැන් හරියට වැඩේ කොහොමද ගෙනියන්න වෙන්නේ? ඩෙස්ක්ටොප් එක දැන් ගෙනියන්න වෙන්නේ එක්කෝ පාට් එකක් හරි මොකක් හරි ගේන්න වෙනවා. මොකද ත්‍රිවිල් එක දාගෙන යන්න බෑ ටේබල් එකත් එක්ක ගෙනියනවා නම්. මොකක් හරි වාහනයක් ගෙනියලා වාහනේ දාගෙන තමයි ඩෙස්ක්ටොප් කම්පියුටර් එක අරගෙන යන්න වෙන්නේ නේ. නැත්තම් සාමාන්‍ය පොඩි වැඩකට මේක අරගෙන යන්න වෙනවා නම් ඒක අසාර්ථකයි නේද? දැන් උදාහරණයක් අපිට එළියට ගන්න වෙනවා කියලා හිතමුකෝ කම්පියුටර් එක. කොහොමද දිග වයර් එකක් හොයාගෙන ඒකෙන් කරන්ට් එකක් අරගෙන ගෙදරින් එළියට අර මේසෙ පිටින් කරලා තමයි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ප්‍රායෝගිකව ඕගොල්ලෝ හිතලා බලන්න ඕනේ අපිට ගැලපෙන්නේ අපි සමහරලාට දැන් තාත්තා මම කිව්වා ඔයගොල්ලෝගේ තාත්තා මේක එළියට අරගෙන යන්න පුළුවන්. අවශ්‍යතාවයක් වෙන මොන හරි කරන කෙනෙක් නම් අපි තුමු යා මේ ටුවරිසම් කරන කෙනෙක් හරි මොන හරි කරන කෙනෙක් නම් දැන් ටුවරිසම් කරන කෙනෙක් නම් එයා ටුවර් එකේ යන අතරතුරේදී එයාට පුළුවන් වෙන්න ඕනේ එයාගේ ඊමේල්ස් චෙක් කරගන්න. එයාගේ වෙබ් පේජ් එකක් තියෙනවා ඒක චෙක් කරගන්න. ඒ දේවල් කරන්න එතකොට එයාට ලැප්ටොප් එකක් නම් ගැලපෙනවා. ඩෙස්ක්ටොප් එකක් නම් කොහොමද අර වාහනේ පිටිපස්සෙන් හයි කරගෙන තමයි යන්න වෙන්නේ. ගැලපෙන්නේ නැහනේ. හරිද? එතකොට දැන් උදාහරණයක් ඕගොල්ලන්ට වගේ නම් ඩෙස්ක්ටොප් එකක් ගැලපෙනවා. ඇයි? හේතුව ඕගොල්ලන්ට මේ ඔක පන්තිට අරන් එන්න කියන්නේ නැහනේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ජොබ් එකකට වගේ ඔක කරේ දාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. ඕගොල්ලන්ට ගැලපෙනවා ඩෙස්ක්ටොප් එකක්. නමුත් අර වගේ වැඩ කරන කෙනෙක් නම් කම්පියුටර් එක වෙන තැනකට අරගෙන යෑමේ අවශ්‍යතාවය මතුවෙන කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ ලැප්ටොප් එකක්. වෙනස්කම් අතින් ගත්තාම ඩෙස්ක්ටොප් එක සහ ලැප්ටොප් එක ගැන කතා කරද්දී ඩෙස්ක්ටොප් එක අපිට කොහෙවත් ගෙනියන්න හැමතිස්සෙම එහාට මෙහාට ගෙනියන්න බෑ. ගෙදර තැනක ඉඳලා තව තැනකට කොහොම හරි ගෙනින් ලොක හයි කරගන්න පුළුවන්. නමුත් ලොකේෂන් එක වෙනස් වෙනවා නම් ඔයා මේ වැඩ කරන අපිට බෑ ඩෙස්ක්ටොප් එක අරගෙන යන්න හැමතිස්සෙම. ඒ වගේ අවස්ථාවකදී අපිට ගන්න වෙනවා ලැප්ටොප් කම්පියුටර් එකක්. ලැප්ටොප් කම්පියුටර් එකක් ගත්තදී ප්‍රශ්නයක් නැහැ. කරන්ට් එක නැති දැනකට උනත් අරගෙන ගිහලා පැයක් එකමාරක් විතර වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? අපි හිතමු ඔයා ඩෙස්ක්ටොප් එකක් ගත්තදී මොන විදිහකටවත් ඒ වැඩේ කරන්න බෑනේ නේද? කරන්ට් එක අරගෙන තේරම දේවල් බෑග් එකේ දාගෙන ඩෙස්ක්ටොප් එකයි මොනිටර් එකයි මෙහෙම දෙපැත්තට අරගෙන තමයි ගිහිල්ලා වැඩ කරන්න වෙන්නේ. හරිද? සිස්ටම් යුනිට් එක මොනිටරේ දෙපැත්තට තියලා තමයි යන්නේ. එතකොට ඔන්න මුලින්ම අපි තීරණය කරන්න ඕනේ ඔයා ගන්නේ මොන වර්ගයට අයිති වෙන පරිගණකයක්ද කියලා. හරිද? තීරණය කළා ඔයා හිතනවා ඔයා ගන්නේ ඩෙස්ක්ටොප් එකක් කියලා කිසි ගැටලුවක් නැහැ. තීරණය කළා ඊට පස්සේ අපි හොයන්න ඕන දැන් තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් මොනවද? අලුතෙන් එන ඩෙස්ක්ටොප් කම්පියුටර් එක මොකක්ද? ඒකේ තියෙන කන්ෆිගරේෂන් මොනවද කියලා උන අපි ඊට පස්සේ තමයි හොයන්න පටන් ගන්න ඕන. ඔයා ගන්නේ ලැප්ටොප් එකක් නම් කිසි ගැටලුවක් නැහැ. ලීෆ්ලට් ටිකක් අරගෙන බලන්න. ඒවයි තියෙනවා රයිට් මෙන්න Core i3 Core i5 Core i7 කියලා එක සීරීස් තියෙනවා. මේවා කන්ෆිගරේෂන් ගත්තාම මෙන්න 1GB 2GB 4GB RAM කාඩ් කියලා තියෙනවා. hard drive එක එක capacity වලින් තියෙනවා. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ මේ වගේ බජට් එක. මට කොච්චර මේ කම්පියුටරේට වියදම් කරන්න පුළුවන්ද? හරිද? කියන එකත් ඔයගොල්ලෝ තීරණය කරන්න. දැන් ඔයගොල්ලන්ට නම් තීරණය කරන්න බෑ තාම. ඔයගොල්ලෝගේ දෙමාපියෝ තමයි තීරණය කරන්න ඕනේ මෙයාට කම්පියුටර් කරන්න දෙන්න නම් අපිට කොච්චරයකට වියදම් කරන්න පුළුවන්ද? එහෙනම් අපි මෙයාට මොන වගේ කම්පියුටර් එකක්ද අරගෙන දෙන්න ඕනේ. රයිට්? අපිට ගොඩක් වියදම් කරන්න සල්ලි නැත්නම් අපි මෙයාට ඩෙස්ක්ටොප් එකක් කරන් දෙනවා පාවිච්චි කරපු එක. මෙයාගේ වැඩ කරගන්න දැනට ප්‍රමාණවත්ද?
අන්න ඔය වගේ දේවල් ගැන අපි කම්පියුටර් එක ගන්න යන්න කලින් අපි අවශ්‍යතාවය අනුව අපි හිතලා බලන්න ඕනේ මොකක්ද ගන්න කම්පියුටර් එක කියන එක ගැන. හරිද? හරි ඔන්න දැන් එක ප්‍රශ්න එනවා අපි ලැප්ටොප් එකක් ගනිද්දී i4 i3 11 gen එක අලුතෙන් ආපු ජෙනරේෂන් එක ඇද්ද කියලා අහනවා. මෙහෙමයි. දැනට ඕගොල්ලෝ පුතේ දැනට කරන ඉස්කෝලේ වැඩ ටික විතරයිනේ. Core i3 නැතත් කමන්නේ නැහැ. මං කියන්නේ දැනට ඉතින් brand new වෙන්නේ i3 නේ. ලැප්ටොප් ගන්නකොට i3 වල 11 gen එක ඇවිල්ලා තියෙනවා දැන්. Dell HP Asus Acer ඔය හැම brand එකකම ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝට අත්‍යවශ්‍යම නැහැ මම කියන්නේ මේ මෙච්චර හොඳ ජෙනරේෂන් එක මෙච්චර හොඳ කන්ෆිගරේෂන් තියෙන අවශ්‍ය වෙන්නේ නැහැ හේතුව මම එහෙම කියන්නේ ඔයගොල්ලෝගේ ඉස්කෝලේ සිලබස් එක ගැන කියලා. ඉස්කෝලේ සිලබස් එක ගැන කියලා තමයි මම එහෙම කියන්නේ. ඒකට දැන් ඉස්කෝලේ සිලබස් එක කරගන්න ඔයගොල්ලෝට පොඩි පොඩි software එකක් ඔයගොල්ලෝ දන්නවනේ Scratch එක. Word, Excel, PowerPoint ටික. ඊට අමතරව මේ Zoom app එක. ඊට අමතරව MS Team වගේ ඔය වගේ මේ online class වල තියෙන application ටික දාගන්න පුළුවන්. සාමාන්‍ය පරිගණකයක උනත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? සමහරවිට මම දන්නවා දැන් දෙමාපියන්ට ඔයගොල්ලෝ ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා මේ එහෙම කරන්න එපා ඒක වැරදි. ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා මට මෙන්න මේ වගේ පරිගණකයක් ඕනේ. මට මේ නෝට්බුක් එකක් ඕනේ. මට මේ ලැප්ටොප් වල මෙන්න මේ ටෆ් ගේමින් එකක් ඕනේ. ඒ වගේම ඇත්තටම ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. හරි? මම නම් කියන්නේ ඔයගොල්ලන්ට ඉස්සෙල් ලොකු කම්පියුටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ඔයගොල්ලන්ට තියෙන තියරි ප්‍රැක්ටිකල් එක ගත්තාම සාමාන්‍ය පරිගණකයක් තිබ්බම ඇති. හොඳ උදාහරණයක් මම ඔයගොල්ලන්ට මේ ක්ලාස් එක ඔන්ලයින් කරන්න පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ හිතනවද ලැබ් එකේ තියෙන සාමාන්‍ය core to do පරිගණකය. හරිද? ලැබ් එකේ තියෙන ඔයගොල්ලෝගේ මේ පහළ ලොකු ලැබ් එකේ තියෙන core to do කම්පියුටර් එකක් යූස් කරලා මම RAM එක 4GB වලට අප්ග්‍රේඩ් කරගෙන අනිත් කන්ෆිගරේෂන් ටික එහෙම තියාගෙන තමයි වැඩ ගන්න. හරිද? එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න අපි මේ කරන දේවල් වල අපිට සාමාන්‍ය පරිගණකයක් තිබුණාම ඇති. හරිද? ඊට පස්සේ ඔයා කවදා හරි සාමාන්‍ය පෙළින් උසස් පෙළින් පස්සේ ඔයා එතනින් එහාට තොරතුරු තාක්ෂණය ඉස්සරහට හදාරනවා. දැන් එතකොට ඔයාට පුළුවන් හොඳ කම්පියුටර් එකක් ගන්න. දැන් ඔයා මෙහෙම හිතන්න පුළුවන්. දැන් හොඳ කම්පියුටර් එකක් අරගෙන ඒක පරිසම් කරගන්නවා මම A level කරගන්න කියලා. කවදාවත් වෙන්නේ නැති දෙයක් සහ ඒක නොබලපෙන දෙයක්. හේතුව තමයි ටෙක්නොලොජි කියන එක අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. දැන් අපි දැනට ලංකාවේ තියෙන දැනට ලංකාවට එන ඩෙස්ක්ටොප් ලැප්ටොප් ගත්තොත් මීට මාසයකට කලින් තිබ්බ ජෙනරේෂන් එක නෙමෙයි දැන් තියෙන්නේ. හරිද? වෙනස් වෙනවා. ටෙක්නොලොජි එක හැමදාම එයාලගේ එරර්ස් හදාගෙන අලුත් වෙනවා. එතකොට ඔයා දැන් ගන්න කම්පියුටර් එක ගන්නවා හොඳම එකක් ලක්ෂ එකමාරක් විතර දීලා ලැප්ටොප් එකක් ගන්න තව අවුරුදු 4කින් විතර පාවිච්චි කරනවා. අපරාධ. හරිද? හේතුව තමයි දැනට තියෙන මුදුකාංග නෙමෙයි තව අවුරුදු 4ක් යනකොට ඒක අලුත් වර්ෂන් එනවා. අලුතෙන් ඒව අප්ඩේට් වෙනවා. අප්ග්‍රේඩ් වෙනවා. අන්න එහෙම වෙනකොට ඔයාට ඒ එන අලුතින් එන software ටික තව අවුරුදු 4ක් වෙද්දී ඔයා ලොකු වෙලා ඔයාගෙත් අවශ්‍ය කාලය වෙනකොට ඒ පරිගණකයෙන් වැඩක් නැති වෙනවා. හරිද? එහෙම වෙනව අනිවාර්යයෙන්ම. අපිටත් එහෙම වෙච්ච අවස්ථා දෙනවා. අපි ඒ දවස්වල ඇසෙම්බල් කරගත්තු කම්පියුටර් එකේ දැන් වැඩ කරන්න බෑ. ඒ කම්පියුටර් එක නෙවෙයි උදාහරණයක් අපි ෆෝන් එක ගමු. ඔයගොල්ලෝ ගෙවල් වල බලන්න පරණ ස්මාර්ට් ෆෝන් එකකට දැන් zoom app එක දාන්න බෑ. පරණ ස්මාර්ට් ෆෝන් එකකට දැන් අඩු ගන්න YouTube එකේ පරණ app එක විතර දාන්න අලුත් app එක දාන්න බෑ. ඒ හැමදේම වෙන්නේ මුදුකාංග වලට ගැලපෙන විදිහට තමයි මේ hardware පැත්ත නැත්නම් මේ software වලට ගැලපෙන විදිහට තමයි hardware පැත්ත නිර්මාණය කරන්නේ. හරිද? ඒ තුල ගැලපීම නැත්නම් අලුතෙන් එන software වැඩ කරන්න බැරි වෙනවා. හරිද? බොහොම කලාතුරකින් සමහර software ගොඩක් software තියෙනවා එහෙම. ඒක වැඩ කරන්න පුළුවන් software තියෙනවා. නමුත් බහුල භාවිතා වෙන ගොඩක් මුදුකාංග තියෙනවා එහෙම පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අන්නේ දේ ගැන මතක තියාගන්න දැන් තියෙන හොඳ මේක ගත්තද ඒක තව අවුරුදු 4ක් විතර යනකොට ඒක නෙමෙයි ඒ වෙද්දි තියෙන හොඳ මේක. හරිද? හොඳ මේක කියන්නේ ඒ වෙද්දි තියෙන හොඳ හැම software එකක්ම support කරන එක ඔයාලව තියෙන දැන් තියෙන කම්පියුටර් එක නෙමෙයි වෙන්න පුළුවන්. හරිද? right ඒක නිසා අපි දැනගන්න ඕනේ කම්පියුටර් එකක් ගනිද්දී ඔන්න ඔය දේවල් ගැන මුලින්ම හිතලා බලන්න. හරි? right ඊට පස්සේ අපි යමු මේ පාඩමට ටිකක් මම කියවනේ මේ පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම කියන එක ගැන තමයි මම දැන් ඔයගොල්ලන්ට මේ කතා කරේ. ඔයගොල්ලෝ ටයිමර් වින්ඩෝ එක දාන්නම් පේන්නේ. පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. ඔන්න අපි දැන් කතා කරන කොටස. මේකේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා පරිශීලක අවශ්‍යතාවය අනුව පරිගණකයක් සිදු කර ගැනීමට බලාපොරොත්තු වන කාර්යයන් වේ.
එසේ පරිගණකයක් මගින් සිදු කර ගැනීමට බලාපොරොත්තු විය හැකි පරිශීලක අවස්ථා කිහිපයක් කියලා ඔන්න දීලා තියෙනවා. හරි. පරිගණක ක්‍රීඩා කිරීම, ලිපි ලේඛන සැකසීම, අන්තර්ජාලයට පිවිසීම. ඊට පස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණය, එඩිටිං කරන්න, ග්‍රැෆික් නිර්මාණය කිරීම. ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් කියලා තියෙනවා මේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි අපි කම්පියුටර් ගන්න ගියාම අපි කරන්නේ ඔන්න ඔය මේ අතරේ මොන වැඩේද කියන්නේ මම ඔයගොල්ලන්ට මේ පොත පේන්න දිනවනේ නේද? රයිට් අපි ඔය සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි අපිට හම්බ වෙන දේවල් තමයි පරිගණක ක්‍රීඩා කිරීම කියන දේ, ඊට පස්සේ ලිපි ලේඛන දැකසීම, ඊට පස්සේ අන්තර්ජාලයට පිවිසීම, ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණය කිරීම. ඒ කියන්නේ වීඩියෝ එඩිටිං කරන කෙනෙක් නම් හරිද? ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් නම් කියන දුකපර බැනර් කට් අවුට් වගේ හදන ඒවා, මරණ පෝස්ටර් නිර්මාණය කරන ඒවා, ඔය වගේ ග්‍රැෆිකල් දේවල් කරන කෙනෙක් නම් මේ වගේ අපිට කැටගරි වලට බෙදා ගන්න පුළුවන් කම්පියුටර්ස් යූස් කරන අය. එතකොට මේ දේවල් ටික අනුව අපි ඉස්සරහට බලමු මේ කම්පියුටර් එකක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන. හරිද? ඔන්න පහළට ගියාම ඔන්න ඔයගොල්ලෝ පොඩි වර්ගීකරණයක් නිකුත් දීලා තියෙනවා. මියුට් වෙලා. හරි. එතකොට අපි කතා කරේ මේ ස්ථිති ස්ථානයක තබා භාවිතා කරන පරිගණක. මම ඔයගොල්ලන්ට මේ ඉස්සෙල්ලා පැහැදිලි කරපු දේව තමයි පුතේ මේකෙදි ආයතනක් කියලා තියෙන්නේ. ඒකෙදි අපිට පුළුවන් සේවාදායක පරිගණක තියෙනවා ලංකාවේ සර්වර් කම්පියුටර්ස්, ඊළඟට තියෙනවා වර්ක් ස්ටේෂන් වැඩහල් පරිගණක. මේක ඔයගොල්ලන්ට 6 වසරේදී කතා කරලා තියෙනවා අරගෙන නැතුවදී කමක් නැහැ. මේක නැවත 10 වසරේදී මේ විදිහටම තියෙනවා ඊට වඩා ටිකක් විස්තරාත්මකව. හරි 10 වසරේ පළවෙනි පාඩමට ගියාම දෙවෙනි පාඩමට ආවම සේවාදායක පරිගණක සාමාන්‍ය මේස පරිගණකය කියන්නේ ඔය ඩෙස්ක්ටොප් කම්පියුටර් එක. හරිද? කඩවල වලට ගිහලා මේස පරිගණක කියලා ඉල්ලන්න එපා, ඩෙස්ක්ටොප් කියලා ඉල්ලන්න. හරිද? ඊට පස්සේ මේක අමතරව තියෙනවා all in one computers කියලා වර්ගයක්. දැනට ලංකාවේ මේක දැන් නැහැ ගොඩක් දුරට. ඉස්සරහව සිංගල්ලා තමයි මේක කරේ. ටිකක් අසාර්ථකයි මේ all in one computers. all in one computers කියන්නේ මෙන්න මේ විදිහේ එකක්. වෙනන්න එකක් නැහැ. මේ all in one computers කියන්නේ දැන් අපි desktop එකක් ගෙනාවොත් ඒකේ keyboard එක mouse එක එළියෙන් තියෙනවා. system unit එක monitor එක වෙන වෙනමනේ තියෙන්නේ. නමුත් all in one computer එකක් කියන්නේ monitor එක ගත්තාම ඒක එහා පැත්තේ back panel එක පිටිපස්ස පැත්ත ගත්තාම ඒකේ තමයි system unit එක හදලා තියෙන්නේ. හරිද? මේක ටිකක් මේ සාර්ථක නෑ. සාමාන්‍ය අපි දන්න system unit එකක් ගත්තාම ඒකේ ඇතුලේ අර heat එක පිට කරන්න තියෙන ඉඩ කඩ ඔක්කොම මේ all in one එක අඩුයි. එතකොට මේවා ටිකක් විතර ලෙඩ දෙන්න ගන්නවා. හරිද? ඔයගොල්ලෝ දැකලා ඉතින් සමහරවිට කඩවල වලට එහෙම ගියාම ඒ කට්ටිය අර බිල් දාන්න ටික් 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 ගාලා ඔබලා ගන්න පොඩි ටච් ස්ක්‍රීන් එකක් තියෙන කම්පියුටර් එකක් තියෙන අන්න ඒක all in one එක. හරිද? ඒකට වෙනම සිස්ටම් යුනිට් එකක් නෑ යාට පොයවා. සමහර කඩවල වල තියෙනවා. ගොඩක් අය පාවිච්චි කරන්නේ එතනම පහළ සමහරලාට ඒක තියලා තියෙන්නේ සිස්ටම් යුනිට් එක උඩ. එහෙමත් නැත්නම් ගොඩක් දුරට ගොඩක් අය පාවිච්චි කරන්නේ එයාලගේ බිල් දාන වැඩේ කරන්න ඔය all in one කියන PC. හරිද? all in one PC එකක් ගත්තාම දැන් ඇයි යාළුවා ඒක පාවිච්චි කරන්න හේතුව තමයි දැන් ඒගොල්ලෝ බිල් කරන කම්පියුටර් එකකින් ඉඳගෙන ඒගොල්ලෝ ගේම් ගහන්නේ නැහනේ. ඒගොල්ලෝ බිල් කරන කම්පියුටරේ ටයිප් සෙටින් වැඩ කරන්නේ නැහනේ. ඒගොල්ලෝ බිල් කරන කම්පියුටර් එකෙන් ඉන්ටර්නෙට් යන්නේ නැහනේ. ඒව කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක ඒ වගේ කම්පියුටර් එකක් ගෙනත් ඉන්නේ බිල් දාන්න විතරයි. එතකොට එයාගේ පර්පස් එක අනුව ගැලපෙන කම්පියුටර් එකක් තමයි එයාගේ වැඩවලට ගැලපෙන කම්පියුටර් එකක් තමයි එතනට ගෙනල්ලා තියෙන්නේ. හරිද? ඒකයි කන්ෆිගරේෂන් වල ඒ කියන්නේ අපිට ගැලපෙන පරිගණකය තෝරගන්නදී ඔන්න මම අව උදාහරණයක් ඔය පැහැදිලි කරේ. එතකොට මම කිව්වා මේකෙදි පරිශීලක අවශ්‍යතාවයන් අනුව වෙළඳ පොලේ පවතින පරිගණක අතරින් තෝරා ගැනීම කළ හැකිය. එසේ නොමැතිනම් පරිශීලක අවශ්‍යතාවලට ගැලපෙන පරිදි උපාංග තෝරාගෙන ඇසෙම්බල් කරගන්න පුළුවන්. හරිද? දැන් වෙද්දී ගොඩක් දෙනෙක් අතරම මේ කම්පැනි එකකින් හදලා එන පරිගණකයක් ගන්නවට වඩා සාර්ථකයි ඇසෙම්බල් කරපු පරිගණකයක් ගන්න එක. මිලත් සාමාන්‍ය කම්පැනි බ්‍රෑන්ඩඩ් මැෂින් එකකට වඩා
brand new assemble කරපු පරිගණකයකට යන මිල සාපේක්ෂව අඩුයි. හේතුව තමයි branded එකක් වෙනකොට ඒකේ brand එක. උදාහරණයක් Acer HP Dell වගේ brand එකක් ගහලා desktop එකක් වෙනකොට laptop එකක් වෙනකොට මතක තියාගන්න laptop අපිට assemble කරන්න බෑ. repair කරන්න විතරයි පුළුවන්. laptop වල කැලිය අරන් හදන්න බෑ. හරිද? ඒක නිසා වරද්ද ගන්න එපා. අපිට assemble කරන්න පුළුවන් desktop වර්ගයේ පරිගණක විතරයි. දැන් අපි මම ඉස්සෙල්ලා කී හිටියේ brand name එකක් තියෙන desktop එකක් ගත්තොත් ඒකේ කෙලින් මේ company එකෙන් යාලට අවශ්‍ය වෙන විදිහට කේසින් එක නිර්මාණය කළා. ඒගොල්ලෝ දෙන configuration එකකට අනුව තමයි ඒ කට්ටිය කරන්නේ. සාමාන්‍ය මේ කාලය තුලදී වැඩි දෙනෙක් මිනිස්සු ගන්න මොන වගේ computers ද අන්න ඒ configuration වලට හරියන පරිගණකයක් තමයි ඒගොල්ලෝ හදන්නේ. හැබැයි හැමෝටම මේ configuration නෙවෙයිනේ අවශ්‍ය වෙන්නේ. එතකොට branded එකකට යද්දී ගොඩක් දුරට හිතන්න ඕනේ අපිට ගැළපෙන configuration branded උනත් මේක නැත්නම් අපිට වැඩක් නැහැ. නේද? එහෙමනේ හිතලා ගොඩක් දුරට සාර්ථකයි අපි assemble කරන PC එකකට යන්න පුළුවන් නම්. assemble කරද්දී අපිට පුළුවනි අපිට අවශ්‍ය කරන කොටස් දාලා සාමාන්‍ය branded එකක් ගන්නවට වඩා අඩුවේ වගකීමක් වැඩි warranty එකක් තියෙන කොටස් ටිකක් assemble හොයාගෙන assemble කරලා computer එකක් ගන්න. ඔයාලට assemble කරන්න බැරි නම් shop එකකට ගිහින් කියනවා මට ඕනේ මෙන්න මේ විදිහේ computer එකක්. හරිද? එතකොට ඒගොල්ලෝ සමානට කියන්න පුළුවන් right branded එකක් තියෙනවා. මේ හැබැයි මේකේ ඔයා කියන තරම් RAM නැහැ. ඔයා කියන තරම් VGA නැහැ. මේක branded. හැබැයි මෙච්චර ගාණක් වෙනවා. එතකොට ආ තියෙන right මේක branded උනත් දෙන්නේ නැහැ. මට ඕන configuration නැත්නම් වැඩක් නැහැනේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාට ඕන configuration ටික කිව්වට පස්සේ ඒගොල්ලෝගේ quotation එකක් අරගන්න පුළුවන්. මෙන්න ඔයා කියපු configuration වලට යන computer එක මේක. හරිද? ඒ වගේ අපි හැම දෙයක් ගැනම පරිගණකයක් ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන. හරිද? ඊළඟට දැන් සමහර අය කම්පියුටර්ස් ගණිතී එක්තරම මේ configuration ගැන හිතන්නේ නැහැ. මේ දැන් උදාහරණයක් අපි කඩේකට ගියාම අපි හිතමු මේ විතර ගෙදෙට්ට ගේන අම්මලා තාත්තලා ගේන දෙයක් නේ අපි අනිවාර්යයෙන්ම කන දෙයක් නේ පරිප්පු නේද? හැමදාම පරිප්පු කනවා. හරි? මේ දරු පරිප්පුවක් තමයි කන්නේ. ඕගොල්ලෝ මෙතන නෑ මම තනියම මෙතන ඉඳලා කෑ ගන්නවා. පරිප්පුවක් වගේ තමයි ඒක. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් කඩේකට ගන්න ගියාම මේකේ වර්ග තියෙනවානේ. නේ වර්ග කරලා දෙනවා. හොඳ එක 200 ගාණක් වෙනවා. අනිත් එක 200ට වඩා අඩුයි. ඒක අපි දන්නේ නැහැ මොන හේතුවක් නිසා වර්ග කරලාද කියලා කොහොමද දන්නේ නැහැ. මේ එතකොට මොන හරි වර්ගීකරණයක් තියෙනවා. එතකොට අම්මලා තාත්තලා මේ දේවල් සමහරලාට අල්ලලා බලලා සමහරලාට හාල් ගන්න ගියාමත් ඒක අරගෙන බලනවා මේ රයිට් මේකේ හාල් තියෙනවද? නැත්නම් මේකේ වැඩිපුර තියෙන්නේ ගල්ද? එහෙම චෙක් කරලා බලන වෙලාවල් තියෙනවා. එතකොට එහෙම කරන්නේ අපි මිලදී ගන්න දෙයට ගැළපෙන දේ අපිට ලැබෙනවද කියන එක පරීක්ෂා කරන්නනේ. අපි කම්පියුටර් එකක් ගන්න ගියාමත් එහෙමයි. කම්පියුටර් එක ගන්න ගියාම දැන් හාල් ගන්නවා වගේ කම්පියුටර් එක මෙහෙම අතට අරගෙන බලලා හරියන්නේ නැහැ. ඒකේ තියෙන configuration මොනවද කියලා අහලා බලලා තමයි අපි කම්පියුටර් එක ගන්න ඕනේ. හරිද? right ඒ වගේ මම දැන් කීකීදී අපිට ඕන විදිහට අපිට ඕන කොටස් දාලා පරිගණකේ assemble කරගන්නත් පුළුවන්. හරිද? ඒ අරමුණම desktop computers තියෙනවා branded එනේවත් තියෙනවා ඒවයි configuration ඔයාලට ගැලපෙනවා කියලා හිතනවා නම් ඒකට යන්න පුළුවන්. right? ඊළඟට නිශ්චිත ස්ථානයක තබා පාවිච්චි කරන computers ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ මෙතන කල් class එකට ඇවිල්ලා වැඩ කරේ desktop computers වල මේක සාමාන්‍යයෙන් desktop කියනකොට මේ වර්ග ටික තියෙනවා. මේවා සාමාන්‍යයෙන් ආයතන වලට තමයි කියන්නේ මේ server computers, workstation ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් කියන්නේ ආයතනවල අවශ්‍යතාවයන් වලට අනුව. ඊළඟට desktop computers ඔයගොල්ලෝ දන්නවා මෙහිදී පාවිච්චි කරලා තියෙනවා. all in one computers නම් ටිකක් අඩුයි. අර මම කිව්වා cashier ලා ගොඩක් තැන්වලදී all in one computers තියෙනවා. ඒගොල්ලෝ වෙන වැඩ කරන්නේ නැහැ බිල් දාන එක විතරක් නිසා. එතකොට මෙන්න මේ වගේ දේවල් ආයතනය අනුව සහ කරන වැඩ අනුව අපි තීරණය කරනවා. ඊළඟට ජංගමව භාවිතා කරන පරිගණක තියෙනවා. හරි සිංහලෙන් කියනවා උකුළු පරිගණකය එහෙම නැත්නම් ලැප්ටොප් එක කියලා. සිංහලෙන් කියන්නේ ලැප්ටොප් එක කියලා සිංහලෙන් කියනවා උකුළු පරිගණකය කියලා. ඔයගොල්ලෝ දන්න ලැප්ටොප් එකට තමයි අපි එහෙම කියන්නේ. ඊට පස්සේ නෝට්බුක් එක. හරිද? නෝට්බුක් එක කියන්නේ මේ ලියන පොත නෙවෙයි. නෝට්බුක් තියෙනවා පොඩි කම්පියුටර්ස්. මේ කම්පියුටර්ස් කියන්නේ මේ තියෙන්නේ සාමාන්‍ය ලැප්ටොප් එකට වඩා ප්‍රමාණයෙන් අඩුයි. ඒ කියන්නේ කීබෝඩ් එකේ එහෙම පොඩ්ඩක් නියුමරික් පෑඩ් එකේ එහෙම නැහැ. නෝට්බුක් කියන ලැප්ටොප් වර්ගය ගත්තාම ඒ වගේ මේ ස්මාර්ට්ෆෝන් එකක් පරිගණක වර්ගයකට තමයි ආйти වෙන්නේ. නමුත් පරිගණකේ තරම් දියුණු නැහැ ස්මාර්ට්ෆෝන් එක. ඒ කියන්නේ පරිගණකයේ තියෙන හැමදේම ස්මාර්ට්ෆෝන් එකේ කරන්න බෑ. ඒක නිසා එහෙම ලොකු වෙනසක් තියෙනවා.
එතකොට මේ වගේ වර්ගීකරණයක් තියෙනවා අපි පරිගණක ගත්තාම වර්ග කරන්න පුළුවන් මේ තියෙන්නේ මේස පරිගණක මෙන්න තියෙනවා මේ මෙතන තියෙනවා මේක කියන්නේ මේ ඇපල් වර්ගයට අයිති වෙන එක all in one ඇපල් නම් හොඳයි ඊට පස්සේ තියෙනවා පුළු පරිගණකේ අපි දන්න ලැප්ටොප් එක නෝට්බුක් එක කියන්නේ මේ ලැප්ටොප් වල තියෙන කැටගරි එකක් ඊට වඩා පොඩි ප්‍රමාණය පොඩි ඊළඟට ටැබ්ලට් එක ගත්තාම සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් ලැප්ටොප් වලට වඩා වෙනස්කම තියෙන්නේ මෙයාට මේ කම්පියුටර් එක කරන හැමදේම කරන්න බෑ හේතුව එළියෙන් කීබෝඩ් නැහැ එළියෙන් මවුස් නැහැ ඒ වගේම හැම ඇප්ලිකේෂන් එකක්ම ධාවනය කරන්න බෑ ප්‍රශ්න තියෙනවා ඊළඟට සුහුරු දුරකථනය ඔයගොල්ලෝ මේ දවස්වල ගොඩාක් නේද සීමාවක් රහිතව භාවිත කරන උපකරණයක් වෙලා ඕන දෙයකයි පාදයකයි හැමතිස්සෙම පාවිච්චි කරන මුදු උපකරණයක් වෙලා ස්මාර්ට්ෆෝන් එක මේකත් අපිට සාමාන්‍යයෙන් පරිගණකයක කරන හැමදේම බැරි වුණත් යම්තාක් දුරකට දේවල් කරගන්න පුළුවන් නිසා කියනවා මේ පරිගණක වර්ගයක් කියලා ඊළඟට වැඩහල් පරිගණකයේ වර්ක් ස්ටේෂන් කම්පියුටර් සහ සර්වර් කම්පියුටර් මේ දෙක නම් සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ ආයතන වල තමයි ගොඩක් දුරට ඒ අපි ගෙවල් වලට පාවිච්චි කරන මේ වගේ වෙන්නේ නැහැ මේ වගේ අපි ගේන්නේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් 10ක් 15ක් භාවිත වෙන තැනක ඒවයින් කරන කාර්යයන් මේ දේවල් පාලනය කරන්න ඒවයින් කරන දත්ත ටික මතක තියාගන්න ස්ටෝරේජ් එකක් විදියට ඔය වගේ අවශ්‍යතාවයන් වලට තමයි මේ සර්වර් සහ වර්ක් ස්ටේෂන් කම්පියුටර්ස් පාවිච්චි කරන්නේ හරි ඊට පස්සේ මේවට යන්න කලින් ඔන්න පර්යාන්ත උපාංග හඳුනා ගැනීම කියන කොටස තියෙනවා ඒ කියන්නේ එකින් එක මේ hardware device ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ right මේ ටිකට යන්න කලින් අපි මුල් හැඳින්වීම ලියාගෙන පහළට යමු මාතෘකාව ලියා ගන්න හැමෝම ඔන්න ඔයගොල්ලන්ට පේන්න දාලා තියෙන මාතෘකාව පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම මාතෘකාව ලියා ගන්න පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම හයිද මාතෘකාව පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම පරිගණක සහ ඔන්න ඔයගොල්ලන්ට පේන්න දාලා දෙන පුතේ පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම එහෙම නැත්නම් අපි මේකට කියනවා configuration නැත්නම් specification එකක් නිර්මාණය කිරීම කිව්වත් හරියි පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම දැන් කරපුවා පරණ රෙකෝඩ් බුක් එක වල ලියන්නේ මම අද පන්ති ඉවර වෙද්දි කියනවා මොකද කරන්න ඕනේ කියලා පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම දැන් නෝට් මේ 8 වසරේ බුක් එකේම ලියන්නද 8 වසරේ පොතේ මෙහෙමයි දැන් ඉඳ තියෙනවා නම් ගැටලුවක් නැහැ මේ පිටුවක් ඇරලා grade 9 කියලා දාලා ඒක ලියන්න ප්‍රශ්නයක් නැහැ නැත්නම් අලුත් පොතක් නම් පාවිච්චි කරේ ගැටලුවක් නැහැ හැබැයි ගොඩක් හොඳයි ඉතින් ඔය 7 8 9 මේ ලියපු නෝට්ස් ටික එකට තියෙනවා නම් මොකද ගොඩක් පාඩම් උදාහරණයක් ස්ක්‍රැච් වලට යද්දි දැන් 8 අපි අන්තිමට කරපු ටිකෙන් එහාට තියෙන 9 එතකොට ඒ එකන නෝට් එක දිනනවා නම් හොඳයි හරියට මාතෘකාව පරිගණක සහ පර්යාන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම කියලා ලියන්න. හරි. ඒකේ අර්ථය යන්න පරිගණකයක් මිලදී ගැනීමට යාමේදී පරිගණකයක් මිලදී ගැනීමට යාමේදී පරිගණකයක් මිලදී ගැනීමට යාමේදී පරිගණකයක් මිලදී ගැනීමට යාමේදී
මිලදී ගැනීමට පෙර මිලදී ගැනීමට පෙර මිලදී ගැනීමට පෙර මිලදී ගැනීමට පෙර පරිගණකයේ භාවිතා කරන පුද්ගලයාට 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 අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ පරිගණකයක්ද යන්න 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 හඳුනාගත යුතුය හඳුනාගත යුතුය කුමන ආකාරයේ පරිගණකයක්ද යන්න හඳුනාගත යුතුය රුල කරලා මෙසේ පරිගණක භාවිතා කරන්නන් 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 ඔවුන් පරිගණකයේ තුලින් සිදු කරන ඔවුන් පරිගණකයේ තුලින් සිදු කරන ඔවුන් පරිගණකයේ තුලින් සිදු කරන භාවිතා කරන්නන් ඔවුන් පරිගණකය තුලින් සිදු කරන මුලින් සිදු එච්චරයි නේද? හරිද සර් නවත්තන්න තියෙන්නේ මේ තුලින් සිදු කරන. පරිගණකයේ තුලින් පරිගණකයේ තුලින් සිදු කරන ක්‍රියාවන් අනුව පරිගණකයේ තුලින් සිදු කරන ක්‍රියාවන් අනුව පරිශීලකයන් ලෙස හඳුන්වයි පරිශීලකයන් ලෙස හඳුන්වයි ක්‍රියාවන් අනුව පරිශීලකයන් ලෙසින් හඳුන්වයි එමෙන්ම පරිශීලකයන් ලෙසින් හඳුන්වයි එමෙන්ම එතනටමනේ ඔය එතනටම තමයි එමෙන්ම එමෙන්ම
මෙම පරිශීලකයන් ඔවුන් කරන ක්‍රියාවන් අනුව මෙම පරිශීලකයන් ඔවුන් කරන ක්‍රියාවන් අනුව මෙම පරිශීලකයන් ඔවුන් කරන ක්‍රියාවන් අනුව විවිධ නම් වලින් හඳුන්වයි. විවිධ නම් වලින් හඳුන්වයි. විවිධ නම් වලින් හඳුන්වයි. right උදාහරණයක් විදිහට ඔය ටේබල් එකේ තියෙන ටික ටක් දාලා ලියා ගන්නකෝ. ඔයිට වඩා උදාහරණ තියෙනවා. ඔය ටික විතරක් 1 2 3 4 5 6 දෙනෙක් ඉන්නවානේ. ඔය 6 ලියා ගන්න. ටේබල් එකම අඳින්නද? ඔය ටේබල් එක ඇතුලේ ලියා ගන්නකෝ ඒක හරියි. එතකොට සර් වෙබ් ඩෙවලොපර් ඒ වගේ ඒ ඉංග්‍රීසි නම් නොත් ලියන්න ඕනද? ඔව් ඒකත් එක්කම ලියා ගන්න. කාර්යත් ලියන්න ඔය chart එකේ දෙපැත්තම තියෙන කොටස් ටික ලියන්නකෝ. පුද්ගලයන් හඳුන්වන නාමය සහ කාර්යය කියලා ලියන්න. හරිද? මේක දෙන්නේ ඔයගොල්ලන්ට ආයිමත් කොටසකදී ඕක ගොඩක් දුරට තියෙන නිසා එතෙන්දී ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි අයවෙනි පාඩමේ මම දැක්කා. කායදනාගෙන ඉඳලා ලියා ගමු. වෙන පිටුවේ තියෙන chart එකද? නෑ මම ඔයගොල්ලන්ට මේ පේන්න දාලා තියෙන්නේ පුතේ මේක ලියා ගන්න. මයික් ඔන් කරන් සැලකිලිමත් වෙන්න මේ ගෙදර කට්ටිය බයිනේවත් නැහැ නුනේ. දිවාන් ගිහින්ම මේ මයික් එක ඔන් කරලා ගෙදරින් බයිනවත් නැහැ නුනේ. මෙසේ අප වර්ග කරන පරිශීලකයන්ට අමතරව 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 ප්‍රධාන පරිශීලක වර්ග දෙකක් ඇත. ප්‍රධාන පරිශීලක වර්ග දෙකක් ඇත. ප්‍රධාන පුළුවන්ද මෙසේ අප වර්ග කරන පරිශීලකයන්ට අමතරව ප්‍රධාන පරිශීලක වර්ග දෙකක් ඇත. ප්‍රධාන පරිශීලක වර්ග දෙකක් ඇත. अंक 1 पद्धति परिशीलकයන් पद्धति परिशीलकයන් पद्धति परिशीलकයන් पद्धति परिशीलकයන් ඒ කියන්නේ සුට්ටක් කියන්න පරිගණක පද්ධති නිර්මාණය කරන පරිශීලකයන් පරිගණක පද්ධති නිර්මාණය කරන පරිශීලකයන් පරිගණක පද්ධති නිර්මාණය කරන පරිශීලකයන්
පරිගණක පද්ධති නිර්මාණය කරන පරිශීලකයන් පරිගණක පද්ධති නිර්මාණය කරන පරිශීලකයන් පරිගණක පද්ධති නිර්මාණය කරන පරිශීලකයන් මෙලෙස හඳුන්වයි. මෙලෙස හඳුන්වයි. अंक 2 අවසන් පරිශීලක එහෙම නැත්නම් end user අවසන් පරිශීලක එහෙම නැත්නම් අපි කියනවා end user අවසන් පරිශීලක එහෙම නැත්නම් අපි කියනවා end user අවසන් පරිශීලක නැත්නම් අපි කියනවා end user ඒක හරියට ලියන්න. පද්ධති පරිශීලකයන් නිර්මාණය කරන මෘදුකාංග 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 භාවිතා කරන පරිශීලකයන් end user ලෙස හඳුන්වයි. භාවිතා කරන පරිශීලකයන් end user ලෙස හඳුන්වයි. භාවිතා කරන පරිශීලකයන් end user ලෙස හඳුන්වයි. සෑය කියන්නකෝ. පද්ධති පරිශීලකයන් විසින් නිර්මාණය කරනු ලබන මෘදුකාංග භාවිතා කරන පරිශීලකයන් end user එහෙම නැත්නම් අවසන් පරිශීලකයන් ලෙස හඳුන්වයි. end user එහෙම නැත්නම් අවසන් පරිශීලකයන් ලෙස හඳුන්වයි. ඊළඟට පොඩි මාතෘකාවක් ලියන්න ඕගොල්ලන්ට දාලා තියෙනවා වින්ඩෝ එකේ පරිශීලක අවශ්‍යතාව අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. සර් මම දැන් ලියුවෙන්නද? හා පුතේ හරි ඔයා ඊටු එක ටිකක් ඉස්සරහට යනවා ඒක ලියා ගන්න. පරිශීලක අවස්ථාන සුසු පරිගණකයක් තෝරා ගැනීම. ඒකේ යටතේ ලියන්න පරිශීලක අවශ්‍යතාවය අනුව නැත්නම් sorry පරිශීලක අවශ්‍යතාවයක් කියනු පරිශීලක අවශ්‍යතාවයක් කියනු පරිශීලක අවශ්‍යතාවයක් කියනු
පරිශීලක අවශ්‍යතාවයක් යනු පරිගණකයේ ඇසුරින් භාවිතා කරන්නා 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 සිදු කර ගැනීමට බලාපොරොත්තු වන කාර්යයන් වේ සිදු කර ගැනීමට බලාපොරොත්තු වන කාර්යයන් වේ සිදු කර ගැනීමට බලාපොරොත්තු වන කාර්යයන් වේ රුල කරලා මෙවැනි පරිශීලක අවශ්‍යතා කිහිපයක් මෙවැනි පරිශීලක අවශ්‍යතා කිහිපයක් මෙවැනි පරිශීලක අවශ්‍යතා කිහිපයක් මෙවැනි පරිශීලක අවස්ථා කිහිපයක් පහත පරිදි වේ මෙවැනි පරිශීලක අවස්ථා කිහිපයක් පහත පරිදි වේ right එකයට එක ඔය දීලා තියෙන අවශ්‍යතා පහ එකයට එක ලියන්න පරිගණක ක්‍රීඩා කිරීම ලිපි ලේඛන සැකසීම අන්තර්ජාලය භාවිතය නැත්නම් පිවිසීම ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණය කිරීම ග්‍රැෆික් නිර්මාණය කිරීම කියන එක එකයට එක ඔය පහම ලියා ගන්න. ඉවරයි කියලා right. ඔන්න එතකොට පරිශීලක අවශ්‍යතා කිහිපයක් තමයි අපිට ඉන්නේ. ඒකට යටින් ලියන්න. මෙවැනි පරිශීලක අවශ්‍යතා ඒකට යටින් ලියන්න. මෙවැනි පරිශීලක අවශ්‍යතා අනුව මෙවැනි පරිශීලක අවස්ථා අනුව ඒවාට ගැළපෙන පරිගණක වෙළඳ පොලේ ඇති අතර වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇති අතර වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇති අතර එසේ නොමැති නම් පරිශීලකයාට අවශ්‍ය කොටස් තෝරාගෙන
පරිගණකයක් එකලස් කරගත හැකිය බලන්න ඇතුලේ assemble එකලස් කරගත හැකිය එකලස් කියලා බලන්න ඇතුලේ assemble කරගත හැකිය එකලස් කරගත හැකිය බලන්න ඇතුලේ assemble කරගත හැකිය එකලස් කරගත හැකිය එකලස් කරගත හැකිය එකලස් කරගත හැකිය නැත්නම් assemble කරගත හැකිය රුල කරලා පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු 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 සැලකිලිමත් විය යුතු මීළඟ කාරණාව වන්නේ එම පරිගණකය නිශ්චිත ස්ථානයක තැබිය යුතු පරිගණකයක්ද නැතිනම් එම පරිගණකය නිශ්චිත ස්ථානයක තැබිය යුතු පරිගණකයක්ද නැතිනම් නිශ්චිත ස්ථානයක තැබිය යුතු පරිගණකයක්ද නැතිනම් ජංගමව භාවිතා කළ හැකි පරිගණකයක්ද යන්නයි නැතිනම් ජංගමව භාවිතා කර හැකි පරිගණකයක්ද යන්නයි නැතිනම් ජංගමව භාවිතා කළ හැකි පරිගණකයක්ද යන්නයි නැතිනම් ජංගමව භාවිතා කළ හැකි පරිගණකයක්ද යන්නයි රුල කරලා ලියන්න නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක ලෙස 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 එකේ අරගෙන යන්න desktop computers server computers
අංක 3 workstation workstations අංක 4 all in one PC desktop computers, server computers, workstations, all in one PCs. All in one PCs. යන්නේ හැඳින්විය හැකිය. හැඳින්විය හැකිය. හැඳින්විය හැකිය. ඊට පස්සේ රූලක් කැරලා ලියන්න. රූලක් කැරලා ලියන්න. ජංගමව භාවිතා වන පරිගණක ලෙස ජංගමව භාවිතා කරන පරිගණක ලෙස ජංගමව භාවිතා කරන පරිගණක ලෙස හඳුන්වන්නේ අවශ්‍ය විටක ඕනෑම ස්ථානයකට රැගෙන ගොස් අවශ්‍ය විටක ඕනෑම ස්ථානයකට රැගෙන ගොස් අවශ්‍ය විටක ඕනෑම ස්ථානයකට රැගෙන ගොස් ඕනෑම ස්ථානයකට රැගෙන ගොස් පරිශීලනය කළ හැකි පරිගණක වේ. 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 උදාහරණ ලියා ගන්න ලැප්ටොප්, නෝට්බුක්, ටැබ්ලට්, ටැබ්ස්, ස්මාර්ට්ෆෝන් ඉවරයි සර්. හරි ඉවරයි. right ඊළඟට අපිට කතා කරන්න තියෙනවා පරිගණක වල තියෙන ඔය පර්යන්ත උපාංග ගැන. හරිද? ඔය ඉවරයි සර් කියලා. right. පර්යන්ත උපාංග කියන්නේ සාමාන්‍යයෙන් අපිට පරිගණකයේ බාහිරින් සම්බන්ධ කරන ඒවා වගේම ගොඩක් දුරට පර්යන්ත උපාංග වලට අයිති වෙන්නේ අපි දත්ත ඇතුළත් කරන්න එහෙම නැත්නම් ඉන්පුට් කරන්න අපි කියන ඉන්පුට් ඩිවයිස් කියලා. ඉන්පුට් ඩිවයිස් කියන්නේ මොනවද? ඒ වගේම දත්ත ආදාන කරන්න
ඒ වගේම ප්‍රතිදානය කරන්න output device විදිහට පාවිච්චි කරන උපකරණ සහ පරිගණකය තුල දත්ත ගබඩා කරන්න එහෙම නැත්නම් ආචයන නැත්නම් ස්ටෝරේජ් විදිහට දත්ත තියාගන්න පාවිච්චි කරන උපකරණ වලට අපි කියනවා පර්යන්ත උපකරණ කියලා. පර්යන්ත උපාංග කියලා. අපි කම්පියුටර් එකක් ගන්නකොට ඇතුලේ තියෙන කොටස් ගැන විතරක් සැලකිලිමත් වෙලා මදි. උදාහරණයක් ඇතුලේ තියෙන කොටස් ගත්තාම ආචයන ධාරිතාවයේදී ඒ කියන්නේ hard disk එක ගැන විතරක් සැලකිලිමත් වෙලා මදි. බාහිරින් සම්බන්ධ වෙන අනිත් දේවල් ගැනත් දැනගන්න ඕනේ. එකක් තමයි මොනිටර් එක. අපි ගන්න මොනිටරය සමහර අය යූස් එකක් දාගන්න පුළුවන් LCD ද මේක LED ද නැත්නම් IPS ද ඒ වගේ අපි තීරණය කරන්න ඕනේ මේකට ගන්න මොනිටරේ මොකක්ද කියලා. හරිද? එතකොට ඒක තෝරගන්න හැටි තමයි පර්යන්ත උපාංග වලදී කතා කරන්නේ. ඊළඟට දැන් මේ දවස්වල ගොඩක් අය ඔන්ලයින් ක්ලාස් කරන ඉඳ කම්පියුටර් එක විතරක් ගෙදර අරන් ගියාට හරියන්නේ නැහැ. අන්තර්ජාල සේවාව මේකට දෙන්න පුළුවන්. ඒක රවුටර් එක එහෙම නැත්නම් ඩොන්ගල් එක අරගෙන යන්න වෙනවා. ඊළඟට රවුටර් එක ඩොන්ගල් එක අරුණහම වෙබ් කැමරාවක් ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක ක්ලාස් එක කරන ගුරුවරයාට බලන්න අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා නම් වෙබ් කැමරාවකුත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා. ඊළඟට ඔයාගේ වොයිස් එක ගුරුවරයාට අහන්න ඕනේ නම් මයික් එකක් අරගෙන යන්න වෙනවා. ඔය දෙකටම හෙඩ්ෆෝන් එකක් අරන් ගියොත් ස්පීකර්ස් සහ මයික් කියන දෙකම අපිට අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. අන්න ඒ වගේ පර්යන්ත උපාංග දෙනවා පරිගණකයක් මිලදී ගැනීමේදී බාහිරින් ඒ වගේම අභ්‍යන්තරින් සම්බන්ධ වෙන සමහර ආචයන ධාරිතාවය වගේ කොටස් තියෙනවා. ඒ දේවල් ගැනත් අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඔයගොල්ලෝ දැක්කම දැන් දීලා තියෙනවා පර්යන්ත උපාංග input output storage කියන වර්ග තුන ගැනම අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එතකොට කම්පියුටර් එකක් ගනිද්දී අනිවාර්යෙන්ම ඔය මම කියපු ප්‍රධානම කොටස් ටික ගැන සැලකිලිමත් වීම හරිම වැදගත්. Sir, sir, mic mute. Sir, 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 Helen. Sir, 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 හරි හරි ඔයාලට එපා මේ අර ඉන්නවා මම මේ පන්ති වල පාස්තරාමේ කෝල් එනවා හරි මම කතා කරගෙන හිටියේ පර්යන්ත උපාංග ගැන අපිට පරිගණකයට මේ බාහිරින් සම්බන්ධ වෙන සහ මේ ස්ටෝරේජ් එහෙම නැත්නම් ආයතන මේ ආචයන ධාරිතාව විදියට සම්බන්ධ වෙන උපකරණත් අපි මිලදී ගනිද්දී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පරිගණකයට අවශ්‍ය වෙන දේවල් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. උදාහරණයක් මම වෙබ් කැමරාවක් ඕන නම් ඒක ගන්න මොකක්ද ඒකේ මෙගාපික්සල් කීයක්ද තියෙන්නේ සමහරවිට වෙබ් කැමරාව තුලම ඒකේ ඇතුළේම ඉන්බිල්ට් මයික් එකක් එනවා. එතකොට වෙනම මයික් ගන්න ඕනේ නැහැ. ඊළඟට හෙඩ්ෆෝන් එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට වෙනම පොඩි ස්පීකර් දෙකක් එළියෙන් හයි කරගන්න. ගෙන වෙබ් කැමරාව ගත්තාම ඒකේ මයික් එක තියෙනවා නම් අපිට ඕනේ නැහැ වෙනම හෙඩ්ෆෝන් දාගෙන ඉන්න. අන්න ඒ වගේ අපි
හරියටම ඒ කොටස් ගැන දන්නවා නම් අපිට සාමාන්‍යයෙන් ගැළපෙන පරිගණකය සහ උපකරණ ටික තෝරගන්න පුළුවන්. හරි. දැන් අපි අද දවසේ කතා කරේ ওই පරිගණක තෝරගන්නදී පළවෙනියෙන්ම කතා කරේ වර්ගය මොකද්ද තෝරගන්නේ කියන්නේ. ලැප්ටොප් එකක්ද ඩෙස්ක්ටොප් එකක්ද තෝරගන්නේ කියන එක. එහෙම තෝරගන්න අපි මොන වගේ කරුණු නිසාද එහෙම තෝරගන්නේ කියන එක ගැන කතා කරා. ඒ කියන්නේ ජංගමව අපිට ගෙනියන්න අවශ්‍ය වෙනවා නම් මෙන්න මේ පරිගණකය තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක ගෙනියන්න ඕනේ නැහැ. එක තැනක තියලා තියෙනවා නම් අපි මේක තෝරගන්න ඕනේ. ඔන්න ඔය වගේ කරුණු නිසා අපි තෝරගත්තා මොන වගේ එකක්ද ගන්න කියන එක. ඊට පස්සේ දැන් අපි ඉස්සරහට කතා කරනවා මේ පර්යන්ත උපාංග. අපිට මෙන්න මේ දේවල් ටික මේ පරිගණකය තුල තියෙන්න ඕනේ. වෙබ් කැමරාව ඔය ටික තියෙන්න ඕනේ. දැන් ඩෙස්ක්ටොප් පරිගණකයක් ගන්නවා නම් විතරයි අපි මේ වෙබ් කැමරාව, මයික්‍රොෆෝන් එක, ස්පීකර් ඔක්කොම බාහිරින් එළියෙන් සම්බන්ධ කරන්න ගන්න ඕනේ. හැබැයි අපි ලැප්ටොප් එකක් ගන්නවා නම් ඉන්බිල්ට් ඒ කියන්නේ පරිගණකයේ ඇතුලේ මේ සියලුම කොටස් තියෙන නිසා අපිට ඒව වෙන වෙනම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කොටසක් පිච්චිලා වැඩ කරන්නේ නැති වුණොත් ඇරෙන්න අලුතෙන් ගණිත නම් අනිවාර්යෙන්ම ලැප්ටොප් එකක් ගන්නකොට අපිට බාහිරින් සම්බන්ධ කරන ඔය අනිත් කොටස් ටික වෙන වෙනම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව ලැප් එක තුල ඉන්බිල්ට් වෙබ් කැමරාවක් තියෙනවා, මයික්‍රොෆෝන් එකක් තියෙනවා, ස්පීකර්ස් කියන මේ ප්‍රධාන දේවල් ටික තියෙනවා. හැබැයි ලැප්ටොප් එක සහ ඩෙස්ක්ටොප් එක කියන මේ පරිගණක වර්ග දෙකෙන් මොන පරිගණකය ගත්තත් අනිවාර්යෙන්ම අපිට print out ගන්න ඕන වෙනවා නම් printer එකක් මේ මොන උපකරණ දෙකෙන් මොක ගත්තත් ගන්න වෙනවා. හරිද? අන්න එතකොට ඒ දේවල් ඔයගොල්ලෝ හරියටම දැනගෙන ඉන්න ඕනේ පරිගණකයක් මිලදී ගන්න කලින්. හරිනේ? එතකොට අපි ලබන සතියේ ඔය පාඩමේ ඉතිරි කොටස් ටික ගැන කතා කරනවා. යන්න එපාවම ඉන්නවනේ කියලා ලබන සතියේ කියනකොට සමහර අය මේ ඉවරයි කියලා. එතකොට ලබන සතියේ ඕගොල්ලන්ට ක්ලාස් ටික දැන් ගිය මාසේ අර පන්ති ටිකක් පරක්කු වෙලා පටන් ගත්ත හින්දා තමයි එක එක දවස් දාලා දුන්නේ. ලබන සතියේත් ඕගොල්ලන්ට පුතේ ක්ලාස් එක තියෙන්නේ අඟහරුවාදා හවස 2:00ට. හැමෝම try කරන්න 2:00 වෙද්දි ලොග් වෙලා ඉන්න. දැන් අද ගොඩක් කට්ටිය මේ පන්ති පටන් ගත්තට පස්සේ ආවා. දැන් සමහර අය මිසින් වෙලා මන් දන්නේ නැහැ මොන වෙලාවද කියලා. ඒක නිසා ඒ අදාළ වෙලාවටම ක්ලාස් එකට ලොග් වෙලා ඉන්න. හරිද? අවශ්‍ය වෙලාවටම ක්ලාස් එකට ලොග් වෙලා ඉන්න. අද දීපු මීටින් ID එකයි පාස්කෝඩ් එකයි දෙක පාවිච්චි කරන්න. ලබන සතියේ 2:00 වෙද්දිම ක්ලාස් එකට ලොග් වෙලා ඉන්න. එතකොට on time හරි වෙලාවට අපිට පන්ති පටන් ගන්න පුළුවන්. හරිනේ? එහෙනම් අදට ක්ලාස් එක මම මෙතන නවත්තනවා. සර් ගෲප් එක හදන්න නැද්ද? ලබන සතියේ පන්තියේදී ඔයගොල්ලෝ හොයාගෙන එන්න ඕනේ ස්පෙસિෆිකේෂන් තියෙන කොටස් අවම දෙකක්වත් හොයාගන්න ඕනේ. දැන් ඔබ හොයන්න ඇවිදින්න ඕනේ නැහැ. පරණ පත්තර එහෙම ගෙදර තියෙනවා නම් බලන්න හොයාගන්න ඕගොල්ලෝ. හොයාගෙන කම්පෙයාර් කරලා බලන්න මේ දෙන්න අතර මේ ගාන වෙනස් වුණේ ඇයි කියලා. හරිද? කම්පියුටර්ස් දෙක ස්පෙસિෆිකේෂන් දෙකක් හොයාගන්න. හරි ඔයගොල්ලෝ දැනගatti ගොඩක් ඔය කඩවල වලට අබාන් සේමේ ගියාම ඔය මේ පාර පැත්තේ කඩේකට ගියාම දෙනවට ඒගොල්ලෝ ලීෆ්ලට් එහෙම ලීෆ්ලට් දෙයක් අරගෙන බලන්න මේ පරිගණකයේ ගාන වෙනස් වෙන්නේ ඇයි මේ පරිගණකයට වඩා මේ පරිගණකයේ තියෙන වෙනස්කම් මොනවද ඒ කොටස් මොනවද කියලා ඔයගොල්ලොන්ට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේ වගේ ලීෆ්ලට් දෙකක් ස්පෙસિෆිකේෂන් දෙකක් හොයලා තියාගන්න. හරිද? රයිට්. එතකොට ඒක හෝම්වර්ක් එකක් අනිවාර්යයෙන්ම හැමෝම හොයලා තියාගන්න ඕනේ. රයිට්. දැන් අහන්න ප්‍රශ්නයක් අහුවා වගේ යනවා. අහන්න බලන්න. සර් ගෲප් එකක් හදන්න නැද්ද? නෑ ගෲප් හදන්න නෑ. බුදුහාමෝ ගෲප් හදලා ඉන්න හැටියක් නැති වෙනවා. ඒකින්ද ගෲප් හදන්නේ නෑ. මේ විදියට හොඳයි. තාපොඩි කාලේ හැට තියෙන්නේ. හරිද? ඒක නිසා මේ විදියට යනවා. ඔයගොල්ලන්ට SMS මාර්ගයෙන් දැනුම් දෙනවා. SMS එක ආවෙන්නේ නැති වුණොත් දැන් ලබන සතියේ ගොඩක් දුරට මම පාස්කෝඩ් එක වෙනස් කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මැසේජ් එකක් එවන්නේ නෑ. ඕකම තමයි තියෙන්නේ. හරිද? දැන් වැරදිලා ගොඩක් වෙලාවට 2යි කාලෙට ඔයගොල්ලෝ try කරන්න මේ Zoom class එකට log වෙන්න. ඊට කලින් බලන්න එපා. මොකද meeting එක දැන් සමහර වෙලාවට සමහර දවස් වලට පන්ති දිනා පුතේ එකක් 10:00 පටන් ගත්තාම 12:00 ඉවරණේම තියෙනවා. 12:00 2:00 ඉවරණේමක් තියෙනවා. ඒ වගේ 2යි කාලෙ විතර තමයි මම meeting එක නැත්තම් මේ class එක start කරලා තියෙන්නේ. ඊට කලින් try කරලා මේ call එහෙම ගන්න එපා. log වෙන්න බෑ කියලා. ඒ කියන්නේ start කරලා නැත්තම් meeting එක ඔයගොල්ලන්ට log වෙන්න බෑ. එතකොට කියනවා මාර පාස්පෝර්ට් වැරදි ඔය වගේ errors එනවා. ඊළඟට 2යි කාලෙට පස්සේ ඔයගොල්ලෝ try කරන්න. සමහරවිට පළවෙනි පාර බැරි වුණොත් තාපාරක් උත්සාහ කරන්න. ඊළඟට දෙන පාස්පෝර්ට් එකේ simple capital ස්පැන් නැතුව හරියට දෙන්න.